නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි අද උදේවරු ඉගෙන ගත්තේ මජ්ක්‍ධිම නිකායේ දන්ත භූමි කියන සූත්‍රය. ඒ සූත්‍රයෙන් අර වනාන්තරයේ ඉන්න ඇතෙක් හොඳට පුහුණු වෙලා රාජකීය මංගල හස්ති රාජයා බවට පත් වෙනකන් පුහුණු වෙනවා වගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇතුළු වෙන ශ්‍රද්ධාවන්ත කෙනා උන්වහන්සේගේ අවවාද පරිදි පුහුණු වෙලා අටලෝ දහමෙන් කම්පා නොවන රහතන් වහන්සේ නමක් දක්වා දියුණු වෙන හැටි තමයි ඉගෙන ගත්තේ. දැන් අපි ඉගෙන ගන්නේ චූල කම්ම විභංග සූත්‍රය. මේ සූත්‍ර දේශනාව අර දන්ත භූමි සූත්‍රය වගේ කලාතුරකින් අහන්න ලැබෙන එකක් නෙමෙයි. මා හිතන්නේ මේක බොහෝ දිනක් වගේ අහලා තියෙනවා. නමුත් මේකේ වැදගත්කම සලකලා මා හිතුවා දැන් චූල කම්ම විභංග සූත්‍රය කියා දෙන්න ඕනේ කියලා. බොහෝ දිනෙක ඒ තමන්ට ලැබෙන අවස්ථාවලදී යහපත් දේවල් කරන්න හොඳට හිතට ගන්න පුළුවන් මේ දේශනාව හොඳට ඉගෙන ගත්තාම. මොකද දැන් අපේ ජීවිතයේ ගත්තොත් අපි එක එක්කෙනාගේ අපි සංසාරයෙන් ගෙනාවු දේවල් තමයි අපිට සැප දුක දෙකටම බලපාන්නේ. එතකොට අපිට සැප ලැබෙන දේවල් අපි සංසාරයෙන් අරගෙන ඇවිල්ලා නැත්තම් මේ ජීවිතේ අපිට තියෙන්නේ පතපත ඉන්න එක විතරයි. අපිට අනාගතේටවත් ලැබෙන්නේ මේ ජීවිතේ පතපත හිටියා කියලා. එතකොට මේ ජීවිතය තුල අපි සැප ලැබෙන දේවල් අපේ ජීවිතය තුල ශක්ති පමණින් පුරුදු කළොත් තමයි ඊළඟ ජීවිතේට අපිට ඒක ලැබෙන්නේ. එහෙම නැතුව අපිට ප්‍රාර්ථනා කරලා ලැබෙන දේවල් නෙමෙයි. ඉතින් ඒකට හොඳ ලස්සන අපේ ජීවිතේ සැලසුම් කරගන්න පුළුවන් හොඳ ලස්සන දේශනාවක් මේ චූල කම්ම විභංග සූත්‍රය. කර්මය කියන වචනේ අපි කවුරුත් අහලා තියෙනවනේ. මම හිතන්නේ බොහෝ දෙනෙක් ඒක පාලියෙනුත් තෝරන්න දන්නවා. චේතනාහම් වික්කවේ වේදන් ලස්සනට. පාලියෙනුත් ලස්සනට දන්නවා. නමුත් මේකෙන් ප්‍රයෝජනෙ ගැනීම තමයි නැත්තේ. එතකොට මේක හරියට ප්‍රයෝජනෙ ගන්න නම් ඒකෙන් ලබන්න පුළුවන් මොන විදිහටද අපිට මේ චේතනාව හසුරුවලා මේක කරන්න කියන එක. ඒකට හරි දැන් අපිට සාමාන්‍යයෙන් අපි ගත්තොත් සමහර විට අපි පින්කම් කරනකොට මන් දන්නේ ඔබට තේරෙන්නේ නැති එක. සමහරුන්ට පුළුවන් මම මේක කරනවා කියලා හිතලා ඒකට බාධාවක් හිතේ ඇති කරගන්න නැතුව ඒක කරන්න. සමහරුන්ට මම මේක දෙනවා කියලා හිතෙනවා. ඊට පස්සේ ටිකක් වෙලා එනකට හිතෙනවා නෑ මේක දෙන්නේ වෙන එකක් දෙනවා. ඊට පස්සේ හිතෙනවා නෑ ඒක උනිත් නෑ.
මේ වගේ හැමතිස්සෙම අපේ ජීවිතේට බලපවත්වන ලෝභයත්, ද්වේෂයත්, මෝහයත් මේක මැඩලගෙන මේ ලෝභ දේශ මෝහ බලපවත්වන ස්වභාවයෙන් තියෙන හිතේ ওই ලක්ෂණයේ අභිබව අපිට පින්දහම් වලට නැඹුරු වෙන්න මේ දේශනාව හරි පිහිට වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුතා සුබ. එයාට සුබට පවුලේ හොඳම පාඩම එයාට ඉගෙන ගන්න ලැබුණනේ. තාත්තා මැරිලා ගිහින් ඒ පවුලෙම බලු පැටිය වෙලා උපන්නනේ. එතකොට මේ නිසා එයාට හොඳ පාඩම ඉන්නේ. සාමාන්‍යයෙන් අපේ ඥාති මිත්‍රයෝ මැරෙනවා. අපි දන්නේ නැහැනේ අපේ පවුලට මොන මොන ස්වරූපෙන් ආපහු එනවද කියලා. අපි දන්නේ නැහැ. අපි තින් අසවලා මෙල්ල අච්චර කල් ගියා මෙච්චර කල් ගියා කියලා අපි තින් කියනවා. මොකද හේතුව අපිට කෙනෙක් මරුණාට පස්සේ ඒ ලෝකයේ ගැන කිසියම්ම සම්බන්ධතාවයක් නැහැ. මේ නිසා ඒ මරණින් එහා ලෝකයේ ගැන අපිට කිසිම අවබෝධයක් නැහැ. ඒ විතර නෙමෙයි ඉපදීමට පෙර ලෝකය ගැන අපිට අවබෝධයකුත් නැහැ. ඒ මව කුසකට අපි එන්නේ මොන වගේ පරිසරයක් මොන වගේ දේවල් අපිට බලපෑවද කුත් දන්නේ නැහැනේ. ඒ නිසා ඒ ගැන අපිට ලොකු දැනීමක් ලබා දෙන්න මේ සූත්‍ර දේශනාව උපකාර වෙනවා. තෝදෙය්‍ය පුත්‍ර සුබ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහිල්ලා උන්වහන්සේත් එක්ක සතුටු සාමිචියේදීලා පැත්තකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙයාගේ හිතේ තියෙන ප්‍රශ්නයක්. අහනවා ස්වාමීනි තාම මෙයා තිසරණි පිටපු කෙනෙක් නෙමෙයි. මෙයා තාම අර පැහැදීමක් තියෙනවා අවබෝධයක් තියෙනක නමුත් අර ඒක ගුණ දැනගෙන දැන් අපි බුදුරජාණන් වහන්සේ කිරේ පැහැදුණි අරහං ආදී ගුණ ගැන හිතලා ඒකේ අර්ථ මෙනෙහි කරලා ඒ ගැන ඇතිවෙච්ච පැහැදීමනේ. දැන් මෙයා එච්චර දුර ඇවිල්ලා නැහැ තාම. මෙයා ගිහලා කියනවා බවත් ගෞතමයන් වහන්සේ අපිට දකින්න ලැබෙනවා මේ මිනිස්යන් අතර විවිධත්වයක්. උස් පහත් ભેදයක් දකින්න ලැබෙනවා. ඒ තමයි බවත් ගෞතමයන් වහන්සේ අපිට දකින්න ලැබෙනවා සමහර මිනිස්යන් ගාකල් ජීවත් වෙනවා. ඒකට අපි මොකද්ද කියන්නේ? දීර්ඝායස ලැබෙනවා. සමහර මිනිස්යන් වැඩිකල් ජීවත් වෙන්නේ නැහැ. දැන් අපිට පේනවා දැන් සමහරු නැති වෙනවා. ඉතින් ඒ සමහරට අඩු ආයසින් නැති වෙනවා. නැති වෙලා අපිට ඇවිල්ලා කියනවා මේ දෙමව්පියෝ අනේ ස්වාමීනි අපේ දරුවා කුරා කූඹියකටවත් වරදක් කරපු කෙනෙක් නෙවෙයි. නමුත් මේ අඩු වයසින් නැති වුණා. එහෙනම් ඒක වෙන්න කලින් එකක් පෙර ජීවිතයක බලපානවා. තව සමහරු ඉන්නවා ජීවත් වෙනවා. හොඳට අටුවම් බහින්නකන් ජීවත් වෙනවා. හොඳට වයසට යනවා. අවුරුදු 100, 110, 20 ඉන්නවා. එතකොට මේකෙන් පේනවා මේ අපට ඕන හැටියට නෙමෙයි මේක වෙන්නේ. අපි ගෙනාපු හැටියටයි. එතකොට මෙයාගේ ප්‍රශ්නේ ඒක දැන් මෙයා කල්පනා කළා මොකද මේ වෙනස ඇති වුනේ? කියන ඒ වගේම ස්වාමීනි සමහරු හරි ලෙඩ දුක් ගොඩේ ඉන්නේ. උපදිච්ච කාලේ ඉඳලම ලෙඩ දුක් ගොඩේ දුක් විඳ රෝග පීඩා වලින් විඳෝ ඉන්නවා. සමහරු එහෙම නෑ. සමහරු බොහෝම නිරෝගී. ලෙඩ දුක් නෑ. හොඳට ඉන්නවා. අවුව වැස්ස පින්න ඕන එකක් කරොතු දෙනවා. ඕන දෙයක් කන්න පුළුවන්. එයාට ඕන විදිහකට ඉන්න පුළුවන්. ලෙඩ දුක් නෑ. ඒ වගේම බවත් ගෞතමයන් වහන්සේ සමහරු ඉන්නවා දුබ්බන්නා දුර්වර්ණයි. දුර්වර්ණයි කියන්නේ ලස්සන නෑ. සමහරු ලස්සනයි. එතකොට සමහරු ලස්සන නෑ. සමහරු ලස්සනයි. දැන් බලන්න මේක එක්කෙනාගේ ජීවිතවල තියෙන මේ කර්ම විපාක වල හැටිනේ. දැන් අර මට මතකයි ඉන්දියාවෙ ඉඳිද්දි මේ පත්තරේ ගියා ආශ්චර්යයට සල්ලි මල්ලක් කියලා කවුද? මිලියන 30ක්. ඉන්දියන් මනි වලින් මිලියන 30ක් කියලා තෑග්ගකට. ඒවා අපු එක්කෙනෙක් නෑ. මේ මොකේද මේ සලකන්නේ? රූපෙට. දැන් ඕගලන්ටත් ඒ වගේද එහෙම කවුරු නන්නාඳු නෑ මිලියන 30ක්. නෑනේ. අන්න බලන්න වෙනස. මේ උපතින් අපි ගේන එක. එතකොට
සමහරු හරි ලස්සනයි. සමහරු එහෙම ලස්සන නෑ. ඊළඟ එක සමහරු අල්පේශාක්‍යයි. අල්පේශාක්‍ය කියන්නේ ගණන් ගන්නෑ. පිළිගැනීමක් නෑ. සාමාන්‍ය විදියට ඉතින් ජීවත් වෙලා ඉන්නවා. සමහරු මහේශාක්‍යයි. ඒ කියන්නේ හොඳ සමාජ තත්ත්වයක් එයාට තියෙනවා. මහේශාක්‍යයි. සමහරු පහත් කුලයේ උපදිනවා. දැන් ඉන්දියාවේ තමයි ඒක හොඳට තදයට පේන්නේ. හරි දුකයි ඒක දකිනකොට. දැන් ওই රජගහ නුවර තියෙනවා ඉස්සර ඔය තපෝදානදී උණු වතුරලිද තිබුණේ මේ වේළුවනාරාමයට අයිති ඉස්සර. ඒ තපෝදානදී උණු වතුරෙන් ඔන්න නානවා උසස් කුලිය අය. නාලා අලු පාටට වතුර එනවා පහළ. ඒක නානවා අඩු කුලිය අය. ඉරදි හොදලා ඒකේ තමයි නාන්නේ. දවස් දෙකක් ගිහිල්ලා මං ඊට පස්සේ ඒ උණු වතුරෙන් පැත්ත පලාතේ බලන්නවත් යන්නේ. ඒ දුකයි බලන්න බෑ. එතකොට මේ අඩු කුලි. එතකොට හීන කුලේ උපදින්නේ තියා කර්මයක්. එයා දැන් මේ අපිනේ දැන් දන්නේ කර්මයක් කියලා. දැන් මේක සුබට හරි ප්‍රශ්නයක් වුණා. තෝදේ පුත්‍ර සුබට. කල්පනා කරන මොකද්ද මේ වෙනස? සමහර උසස් කුලේ ඉන්න ඔයා පාර යනකොට යාට සලකනවා, පුටු දෙනවා, වාඩි වෙන්න යාට විශේෂ සැලකිලි දෙනවා. සමහරු කල්පනා ශක්තිය නැහැ. ඒ කියන්නේ නුවණ මදි. සමහරුන්ට නුවණ නැහැ. සමහරු ප්‍රඥාවන්තයි. හැබැයි මට තේරෙලා තියෙනවා මේ යුගයේ ගොඩාක් දුරට අපිට නුවණ දිනු කරගන්න තමයි ගොඩාක් මහන්සි ගත යුත්තේ. ඒ මොකද හේතුව? මේක නුවණ දිනු කිරීම තමයි දුර්ලභ එක. අනිත් සෑම දෙයක්ම වගේ අපිට නැද අපි කියමු රූපේ ලස්සන නැති වුණා කියලා අපිට ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. ලෙඩ දුක් තියෙනවා කියලා ඒකත් ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. ආනුභාවේ නැහැ කියලා ඒකත් ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. හැබැයි අපිට නුවණ නැත්තම් ඒක සෑහෙන අර්බුදයක්. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ අර මොනවා නැතත් නුවණ තිබුණා නම් ඇති. මම හිතන්නේ මං එහෙමයි. මට වෙන මොනවා නැතත් කමක් නැහැ. නුවණ තිබුණොත් ඇති. මොකද හේතුව අර නුවණින් අනිත් ඔක්කොම විසඳගන්න පුළුවන්. නුවණ නැතුව අර මොනවා තිබුණත් වැඩක් නැහැ. ඒ නිසා සුභහනවා ස්වාමීනි මේ බවත් ගෞතමයන් වහන්සේ සමහරු හරි ප්‍රඥාවන්තයි. සමහරු හරි මෝඩයි. මොනවා කිව්වත් තේරෙන්නේ නැහැ. ඉතින් බවත් ගෞතමයන් වහන්සේ මේ මිනිස්යන්ගේ මේ වෙනස්කම මේ උස් පහත් බව ඇති වුණේ කොහොමද? දැන් ලෝකේ තව කෙනෙක් කියයි මේක ඇති වෙන්නේ මොකෙන්ද? මහා එක්කිනාගේ කැමැත්ත කියලා කියයි. මේක අපිව කවුරු හරි කෙනෙක් නිර්මාණය කළා. ඒ නිර්මාණය කරපු එක්කිනාගේ කැමැත්ත කියලා. ඉතින් මොකද ඒක තමයි සාමාන්‍යයෙන් නුවණින් කල්පනා කරන්නේ නැති කෙනෙකුට හිත හදාගන්න තියෙන ලේසිම ක්‍රමය. ලේසිම ක්‍රමය ඒක. නමුත් බලන්න මේ අවබෝධයක් කරා යනවනම් දැන් මේක බුදුරජාණන් වහන්සේගෙන් සුභ මානවක අහපු නිසා නියම උත්තරයට ලැබෙනවා. සුභ මානවකට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා තරුණය කම්මස්සකා සත්ත මේ සත්වයෝ කර්මයේ තමයි තමන්ගේ දේ බවට පත් කරගෙන ඉන්නේ. මොකද තමන්ගේ දේ බවට පත් කරගෙන ඉන්නේ කර්මය. කම්ම දායාද කර්මයේ තමයි දායාද කරගෙන ඉන්නේ. කම්ම යෝනි කර්මයේ තමයි උත්පස්ති ස්ථානේ කරගෙන ඉන්නේ. කම්ම බන්දු කර්මයේ තමයි නෑදෑයා කරගෙන ඉන්නේ. කම්ම පටිසරණ කර්මයේ තමයි පිහිට. කම්මං සත්‍යේ විබ්බජ්ජති යදිදං හීන පණිතතා ඔබ ඔය කියපු ඔය උස්පහත් ભેදයේ ඇති කරන්නේ කර්මයේ විසින්. මොකද්ද කර්මය? චේතනාව නේ. අපි චේතනාව පහල කරලා කයින් ක්‍රියා කරනවා. එතකොට ඒවට මොන කර්මද අපි කියන්නේ? කාය කර්ම. චේතනා පහල කරලා අපි වචනෙන් ක්‍රියා කරනවා. ඒකට මොකද්ද අපි කියන්නේ? වචී කර්ම. චේතනා පහල කරලා අපි සිතින් ක්‍රියා කරනවා. ඒකට අපි කියනවා මනෝ කර්ම. මේක තමයි අපිට උපතක් කරා යෑමේදී උස් පහත් බව තීරණය කරන එක. උස් පහත් බව තීරණය කරන්න එතනින් නම්
මේ ලෝකේ සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් සියලු දෙනාම කැමති ආනුභාව සම්පන්න ලස්සන ජීවිතයක් ගෙවන්න. ඇත්තද බොරුද? ඇත්තනේ. නමුත් අපි කැමති වෙච්ච පමණින් ලැබෙන්නේ නැත්තේ අපිට මේ ක්‍රමේ අපි අල්ලගන්න නැති නිසා. මේකේ හොඳ ලස්සන ක්‍රමයක් තියෙනවා. ඉතින් මට හොඳට මතකයි මම එක ආරණ්‍යයක ඉන්නකොට මේ එක වයසක හාමුදුරු කෙනෙක් හිටියා මේ හරිය හොඳට මේ කර්මය ගැන හොඳට හිතලා කරුණු ගලපගත්තු කෙනෙක්. එහාඳුරු සෑම පින්කමක්ම කරන්නේ මේ තේරෙන්නේ හිත. ඉතින් එහාඳුරුවන් මේ ලංකාවට ඉතින් බොහොම ආදරේ හාමුදුරු කෙනෙක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දැන් අපවත් වෙලා. ඉතින් උන්වහන්සේ මටම කිව්වා දවසක් මට කිව්වා උන්වහන්සේට භාවනා කරද්දී ඉඳාගද්දී පේන්නෙම දිව්‍ය ලෝක කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා කිව්වා මට මේ දිව්‍ය ලෝකෙ උපදින්න ඕනේ නැහැ. මට ඕනේ මේ රට ගොඩ ගන්න. එතකොට අපිට පේනවා මේ රටට ආදරේ එහෙම කල්පනා කරන අයත් ඉන්නවා. ඉතින් ඒ හාඳුරු හරි නුවණ. ඉතින් හාඳුරු නුවණින් කල්පනා කරලා හිතුවා දවසක් මට හරි ලස්සන ඒක මට මතක හිටියේ ඒකයි. අර පොල්ලුල දන්නවද? පොල්ලෙලි ගහන උල. ඒ හාඳුරු දවසක් මේ දානයක් දීලා ස්ථානයේ ආරණ්‍යයකට පොල්ලුලකුයි මන්නේකුයි පූජා කළා. ඉතින් මං දැන් බලන්න හිතන විදිය මං ගාවේ ඇයි ස්වාමීනි මේ පොල්ලුලකුයි මන්නේ පූජා කළේ? මම මේක පූජා කළේ මේ පොල් උලෙන් තමයි පොල් ගෙඩිය ලෙල්ල අරින්නේ. මේ පොල් ගෙඩිය ලෙල්ල අරපු ගමන් පොල් ගෙඩිය අතට එනවා කිව්වා. ඊට පස්සේ බිඳපු ගමන් මදේ කිව්වා. ඒ දෙක කරන්න පොල් උලයි මන්නේ ඕනේ කිව්වා. ඉතින් මොකද ප්‍රශ්නිකුත් තියෙම කිව්වා ලියන්න තියෙන්නේ. ප්‍රශ්නයක් ඉස්සෙල්ලා හොදට ලියාගත්තට පස්සේ කිව්වා ප්‍රශ්නේ ස්වරූපේ පේන්නේ. ඊට පස්සේ කිව්වා ඒක විසඳන්න ඕනේ. දැන් බලන්න ඒ හාමුදුරු ඒකට කළේ අර පොල්ලුල්ල පූජා කළා ඒක හිතලා. දැන් අපිට හිතෙන්නේ නැහැ නේද එහෙම? අන්න බලන්න කල්පනා කරපු පිළිවෙල. ඉතින් ඕවෙන් මං හිතලා තියෙනවා. මගේ ජීවිතේ මං ඒ වගේ පින්කම් කරනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කර දැන් අපවත් වෙලා හරි ඥානයක් තිබුණා. මේ ධර්මයෙන් තමයි මේක ගන්න තියෙන්නේ ඒ කල්පනා කරන විදිය. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක මේ සුබට කිව්වා මේ සුබ තමන්ගේ දේ හැටියට මේ සත්‍යයන්ට තියෙන මොකද්ද? කර්මය. කර්මය තමයි තමන්ගේ දේ හැටියට තියාගෙන කර්මයේ දායාද කරගෙන කර්මයේ ඥාතියා කරගෙන කර්මයේ උප්පත්ති ස්ථානය කරගෙන කර්මයේ පිලිසරණ කරගෙන මේ වාසය කරන්නේ. ඉතින් මේක කිව් පමණින් මෙයාට තේරුන්නේ නැහැ. කාටද? සුබ මානවකට තේරුන්නේ නැහැ. සුබ මානවක ගිහින් මේ ආයමත් සුබ මානවක බුදුරජාන් වහන්සේගෙන් අහනවා අනේ ස්වාමීනි ඒ බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ කියාපු දේ මට තේරුන්නේ නැහැ. මට මේක තේරුම් ගන්න පුළුවන් ආකාරයට විස්තර වශයෙන් කියලා දෙන්න. එතකොට මේකට අපිට හොඳට නුවණක් ඕනේ නැද්ද? කොටින්ම කියන්නේ දඹදිව වඳින්න යනවනේ. ඕකටත් නුවණ ඕනේ. මම සමහර අම්මලාගෙන් අහනවා ලංකාවට ආවට පස්සේ අම්මා දඹදිව වැන්දා. මොකක්ද අම්මට මතක හිටියේ කියලා මං අහනවා. බර්ණස් රජුගේ මාලිගාව. දැන් ඒක අයිතිද අර සතර ස්ථාන වලට? නෑනේ. අන්න මතකෙట్లా තියෙන්නේ මොකද්ද එතකොට? මම බුද්ධ ගයාවේ හිටියේ. මං අම්මලාගෙන් අහනවා අම්මලා වැන්දද? වැන්ද ස්වාමීනි. දැන් මොකක්ද වැන්දලා ආවේ? ලුම්බිනි. බුද්ධ ගයාවේ ඉන්නේ. ලුම්බිනිය මතක තියෙන්නේ. වයසට ගිහිල්ලා වන්දන යනවා කියන්නේ අසාර්ථකයි. තරුණ කාලේ කරන්න ඕන දේවල් අපේ මේ හිතේ පැහැදීම නැති වීමෙන් වෙන අරුබුදයක් මේක. තරුණ කාලේ කරගත්තා නම් මොකක් හොඳට මතක හිටිනවා ඊට පස්සේ ඒක හොඳට සැලසුම් සහගතව කරගෙන ඒකෙන් ලස්සනට යාට ජීවිතේට ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. මේ වයසට ගියාට පස්සේ අපි ඒක තීරණය කරන්නේ මේකෙන් අපිට සුගතියට රුකුලක් වෙයි කියලානේ. ඉතින් රුකුලක් වෙනවා තමයි සීනුවන තිබුණා නම්. දැන් මේක එහෙම නෑ නිකන් චිත්‍රපටිය බැලුවා වගේ. දැන් ගිහිනවා මහන්සි ඒක කැස්ස හැදි. ඉතින් ගිහිල්ලා මොකද කරන්නේ? අර වටේ එකගෙන ගිහිල්ලා වේල නිකන් මත් වෙලා වගේ. ඊට පස්සේ බෝධිය ඇඳගෙන උඩට ආපු ගමන් සාරි කඩ ටික, වල්ලු කඩ ටික, මාළු එහෙමම ඔළුව කැරකිලා අනිත් පැත්ත හැරෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අමාරුවෙන් එතනින් ඔන්නේ ඇදගෙන යනවා. ඊට පස්සේ වැඩ කරන ඔලිය මොකද්ද? හිත පිහිටුවලා තියෙන්නේ අපි ලස්සන දේවල්ට. මේක මේ දෝෂයක් නෙමෙයි මං කියන්නේ. මේ ස්වභාවය. ඉතින් මේක බිඳගෙන යන්න කොච්චර වීරියක් නුවණක් ඕනේද? මං සමහර අයට කියනවා
දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් මහා වනාන්තරේ විතරයි තිබුණේ. උන්වහන්සේට පාඩුවේ ගිහිල්ලා වාඩි වෙලා තිබුණා. ඕගොල්ලන්ට ඒක නෑ සීනාව මග දෙපැත්තේ ඉන්නවා. ඇයි හැමතැනම ලස්සන මාල කඩ, වලලු කඩ, සාරි කඩ මුදවට සිංහලෙන් කතා කරනවා. නිකම් ඇදිලා යනවා. ඉතින් කොහොමද හිත හදාගෙන ගිහලා මෙයා මේක කරන්නේ? ඔන්න බලන්න එතකොට නුවණ කියන එක අපිට කොච්චර බලපවත්වනවද? කොච්චර ඕනේද? ඉතින් මේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියාම සුභමානවක බුදුරජාණන් වහන්සේ ඔන්න විස්තර කරලා දෙනවා මේ ලෝකේ දැන් අපි විඳවන දේවල් වල පසුබිම. කියනවා සුභමානවක මේ ලෝකේ ඉන්නවා ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්. හැබැයි මෙයා සතුන් මරනවා. සතුන් මරණ කෙනෙක්. ප්‍රාණඝාත. ලුද්දෝ කියලා කියන රෞද්‍රයි. ලෝහිත පානි කියලා කියන්නේ අත්තල ලේ තියෙන හැමතිස්සෙම යාගේ. හත පහතේ කරුණා මෛත්‍රිය මුකුත් නැහැ. හත පහතේ නිවිට්ටු අධ්‍යාපන්නේ සතුන් මැරීමේ යෙදෙනවා. හත පහතේ නිවිට්ටේ සතුන් මැරීමේ යෙදෙනවා. අධ්‍යාපන්නෝ දයා කරුණා නැහැ. සබ්බපාන භූතේසු සියලු ප්‍රාණින් කෙරේ කරුණා මෛත්‍රිය නැහැ. එහෙමයි ලෝකේ නැද්ද? ඉන්නවනේ. ආන්ගේ බඳු ආකාරයට පුරුදු කරාම කායස්ස බේදා පරම් මරණ අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උප්පජ්ජಂತಿ. කොහෙද ගිහිල්ලා උපදින්නේ? නිරේ යනවා. මේක දැන් වෙලා තියෙන්නේ අපිට හොයන්න බැරි. දැන් අපි ඇත්තේ මොන හරි අපි කියමු කෙරෙනවා කියලා. අපි ඇත්තේ මොන හරි අකුසල් කෙරුණා කියමු. දැන් අපිට ඕක හැමතිස්සෙම මතක නැහැනේ. එකක් කෙරලා ඊට පස්සේ කර්මයකුත් කරනව නෙමෙයි නේද? උදේ ඇහැරිලා නිින්දට යනකම මොන හරි කෙරෙනවා. කායිකව හෝ වාචිකව හෝ මානසිකව කෙරෙනවා. ඉතින් මෙහෙම දවස් දෙකක් යනකොට අතීත කෙරිච්ච ඔක්කොම සමහරට මතක නැතු වෙනවා. නමුත් කර්මයේ ඵල දිලා එනවා. මොකද මේ කර්මයේ ඉස්සරහට ආවේ? මේකේ ආත්මයක් නැති නිසා. ආත්මයක් කිව්වේ තමාගේ වශයේ පවත්වන්න පුළුවන් දෙයක් තිබ්බනම් කවුරුත් දුගතිය යන්නේ. ඇයි අදිෂ්ඨාන කරනවනේ යන්න එපා කියලා. ඉවරින් වැඩි. මේක කර්ම විපාක ඵල දෙන්නේ නැහැ නේද? කර්මයේ තමයි මිනිස්යාව මේ தത്വෙට හදාගෙන ඉස්සරහට ගෙනියන්නේ. ඉතින් එයා ඔන්න නිරේ දුක් විඳලා ඔන්න මනුස්ස ලෝකේ ඉපදිනවා. උපන්නට පස්සේ ආයුෂ අඩු. දැන් ඉපදුනාට පස්සේ ඉතින් හොඳට එයා ජීවත් වෙන මේ ජීවිතේ. සමහරට මේ ජීවිත සතුන් මරන්නේ නැහැ. සිල්වත් ජීවිතයක් ගෙවනවා, යහපත් ජීවිතයක් ගෙවනවා, හොඳ ජීවිතයක් ගෙවනවා. හැබැයි අරකින් තමයි අපි උපදින එකට තීරණය කරලා තියෙන ආයුෂ. ආයුෂ තීරණය කරන්නේ ඉපදුනාට පස්සේ නෙමෙයි ඉපදින්න ඉස්සෙල්ලා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අවුරුදු 100ක ආයුෂයක් නම් මේ කාලේ තියෙන උන 100ම ලැබෙනවා සංසාරේ සතුන් මැරීමෙන් වැළකීලා මෛත්‍රියෙන් යුක්තව සතුන්ට උදව් උපකාර කරගෙන ජීවත් වුණා නම්. එහෙම නැතුව ඉඳලා මේ ජීවිතේ සීලයක් තියෙනවා. ඉතින් සමහරට කර්ම විපාක ගැන දන්නේ නැති එක්කෙනා කියනවා අනේ මේ ජීවිතේ මෙච්චර සීලවත් ජීවිතයක් ගෙවලා ඔන්න අඩු වයසින් මැරුණා කියනවා. ඒකට හේතු වෙන්නේ සංසාරේ ගෙන ආපු එක. මේ ජීවිතේ කරන සීලය අපිට ඊළඟ ජීවිතේට ඔක ඊට පස්සේ ජීවිතේ අනාගතේට ඒක අපිට පිහිට වෙනවා. එතකොට ඔන්න බලන්න සංසාරේ ප්‍රාණඝාතය කිරීම ආයුෂ අඩු වෙන්න හේතුවක්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මේ සතුන් මැරීම අත්හරිනවා. අත්හැරලා සතුන් මැරීමෙන් වළකිනවා. දඬු මුගුරු පාවිච්චියෙන් වළකිනවා. අව්‍යායුධ පාවිච්චියෙන් වළකිනවා. සියලු ප්‍රාණීන් කෙරෙහි දයානුකම්පීව වාසය කරනවා. මේ හේතුවෙන් මරණින් මත්ය සුගතිය උපදිනවා. එහෙනම් මනුස්ස ලෝකේ අපි එන්න අපිට හේතු වෙලා තියෙනවා අපි කරපු පින්. එතකොට මනුස්ස ලෝකේ ඉපදිලා ඊළඟට ඒ සුගතිය ඉපදිලා එක්ක දිව්‍ය ලෝකේ ඉපදිලා එක්ක ආයේ මනුස්ස ලෝකෙට එනවා නම් මනුස්ස ලෝකෙට ආවට පස්සේ මොකද වෙන්නේ? දීර්ඝායුෂ ලැබෙනවා. එතකොට දීර්ඝායුෂ ලැබෙන්න හේතුවක් සතුන් මැරීමෙන් වැළකී සිටීම. දැන් අපි හිතන්නේ දීර්ඝායුෂ ලැබෙන්නේ කොහොමද? විටමින් වර්ග පාවිච්චි කිරීම, කොළ කෑම. කොහොමද අපි හිතාගෙන ඉන්නේ? හෝදලා කෑම. ඉතින් මොකද මේ අපි හිතාගෙන නෙව්ව තමයි. අපි කියනෝනේ මේ ප්‍රෝටීන්, මේවා අරවා තියෙන, මේවා හෙල්දි.
කී හෙල්දි අපි ඔය තෝර ගන්නවා. නමුත් එහෙම එකක් මේකේ අනේ මේකේ එහෙම එකක් නැහැ. මොන හෙල්දිද ඔය ඉන්නේ ඔය සත්තු ඉන්නේ තනකොළ කකා අවුරුදු 100 ගණන් ඉන්නේ. මේකෙන් අපිට පේනවා මේ කර්මානුරූප බලපෑම තමයි අපි මේ ආහාර පාන වලින් නඩත්තු කරන්නේ. දැන් මේකෙන් අදහස් කරන්නේ සියල්ල කර්මයෙන් එනවා කියලා. නමුත් අර අපි ඉපදෙනකොට තමයි මේක අපිට සකස් වෙලා එන්නේ. ඊළඟට තියෙනවා සමහර ස්ත්‍රී පුරුෂයෝ ලෝකේ ඉන්නවා සත්තානං විහෙටක ජාතෝ. සත්‍යයන්ට හරියට පීඩා කරනවා. ගහනවා. දඩමුගුරු වලින් ගහනවා. අතින් පයින් ගහනවා. ගල්මුගුරු වලින් ගහනවා. ආයුධ වලින් ගහනවා. එහෙම කරනකොට හිංසා පීඩා කරනකොට ඒ හේතුවෙන් යා මරණින් මත්තේ නිරේ උපදිනවා. ඒ නිරේ දුක් විඳලා මනුස්ස ලෝකෙට එනවා. ඔන්න ලෙඩ. උපදින්නකටම රෝග. ලෙඩ දුක්. ඊට පස්සේ මොකද එයාට වෙන්නේ? බිඳවනවා. දැන් ලෙඩක් දුකක් හැදුනාට පස්සේ තියෙන විඳවිල්ල දන්නේ ලෙඩක් දුකක් හැදිච්ච එක්කෙනා. එතකොට මේ විඳවනවා මේක ඉවරයක් වෙන්නේ නැහැ. එතකොට දැන් මේක මේ එහෙනම් අපි දන්නවා මේක ප්‍රතිපදාවක දැන් ආයුෂ නැත්තම් අපි ආයුෂ වර්ධනය වෙන ප්‍රතිපදාවක නිතර ඉන්න ඕනේ. මට හොඳට මතකයි මේක සෝමහාතුරු නිතර කිව්වා. අර පංච ඉට්ඨධම්ම සූත්‍රය අංගුත්තර නිකායේ තියෙන්නේ. මේ ඉල්ලන එකක් නෙමෙයි මේක තියෙන්නේ ප්‍රතිපදාවක දිවීමක් කියලා. ඉතින් එතකොට අපි මේක අපිත් නිතර මේක සිහි කරන එක හොඳයි. බුද්ධ ගයාවේ ගියාම මේ අපිට ඉතින් අර සමහර අම්මලට තේරෙන්නේ නැහැ. ඉතින් කවුරු හරි කිව්වා මේ කුඩියත් එල්ලන්න මේ කුඩියත් එල්ලන්න කියලා එනවනේ. බෝධිය ළඟට ගිහින් කරන අපහාස ටික. මොනවද කරන අපහාස? ඊටව ගමන් මං ඉතින් විනෝදයට ওই කුඩි ටික බලාගෙන යනවා. ඉල්ලලා තියෙන දවසක් බලනකොට තියෙනවා බෝධින් වහන්සේගෙන් ඉල්ලන මෙන්න මේක. මේ තියෙන දුවගේ නම කියලා නම මතක නෑ දැන් මට. මේ විවාහයේ සඵල වේවා. මේ මොකක්ද ඉල්ලන්නේ බෝධින් වහන්සේගෙන්? බෝධින් වහන්සේගෙන් මගුල් කපු කමක් ඉල්ලනවා. දැන් එතකොට ඒක ඉෂ්ට කළ දෙයිද බෝධින් වහන්සේ? දැන් හරිද යා බෝධි වන්ද ක්‍රමී? දැන් ඒකේ වැරදි කියන කාරණේ එයාට අවබෝධ වෙන්න නම් මොකක්ද එයාට වෙන්න ඕනේ? එයාට තේරෙන්න ඕනේ බෝධිය කියන්නේ මොකක්ද? බෝධි වන්දනාව කියන්නේ මොකක්ද? දැන් මම හොඳට බැලුවා හොඳ ශ්‍රද්ධාවන්ත පිරිස් එනවා. ඒ පිරිස් බුදු ගුණ කියලා බුදු ගුණ ලියලා ලස්සනට පොඩි පළඳලා යනවා. තව පිරිස් එනවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? ආරව තමයි ලියලා තියෙන ලෙඩුන්ගේ නම් ටික, දරුවන්ගේ නම් ටික ඔක්කොම ලියලා අසනීප අපල දුරු වේවා, ලෙඩ දුරු වේවා කිය ඉල්ලනවා. දැන් මේ වන්දනාවක් නෙමෙයි මේ කරන්නේ. සමහර වෙනවා කොඩිවැල් හදාගෙන එනවා. ඔය රෙදි මහල ඉතුරුන් රෙදි කෑලි තියෙන 60 කෑලි, ගවුම් කෑලි, ඔයන් චූටි හුණු නැටි වගේ කෑලි කපනවා මෙහෙම. කපලා ගාන වැල බඳිනවා. මේ ලොකු වේදමක් කරගෙන ගිහිල්ලා ඒකට මං හිතන්නේ ලංකා සල්ලි වලින් රුපියල් 25ක් යන්නේ. නමුත් සල්ලි ටික එකතු වෙන ගිහිල්ලා මෙයා බඩු ගන්න සාරි ගන්න සල්ලි තියෙනවා. දැන් මට දුක හිතෙන්නේ මෙහෙමයි. ඇයි මේ පිනක් කරගන්න මෙච්චර දුර ඇවිල්ලා ඇයි පිනට තැනක් එයා දෙන්නේ නැත්තේ? එතකොට බලන්න එයාට කොච්චර පාඩුවක්ද? මම ලස්සන වැඩක් කළා. දැන් මං කල්පනා කළා ත්‍රිපිටක සජ්ජායනක් කියනවා. මේකට මම මොකද්ද කරන්න ඕන? මට හිතුණා ලස්සන මේ සිල්ක් වලින් අර තියෙන මේ සිල්ක් කියන අර සැටන් ක්ලොත් කියලා එකක් තියෙන අර දිලිසන එක. ඒකෙන් මට හිතුණා මේ ලකු කොඩියක් මහන්න ඕනේ කියලා. ඉතින් දැන් මම මොකද කළේ මේ හාමුදුරන්ට කිව්වා මේ පන්සලේ හාමුදුරන්ට කිව්වා මේ ස්වාමීනි මම හරි ආසයි මේ කොඩියක් මහන්න. ඉතින් මහන්න ඉතින් මේ පුළුවන් කිව්වා මහන්න බාර දුන්නා. මම කිව්වා නෑ මගේ අතින් මට මහන්න ඕනේ කිව්වා. මේ මැෂින් එකක් නෑනේ. මම කිව්වා මැෂින් එකක් අපි ගේමු. ඊට පස්සේ ඔන්න මැෂින් එකක් ගෙනාවා. මමත් ගියා ගාවට. ගිහිල්ලා කඩවල් කීපයකට ගියා ගත්තා. රෙදි අරගෙන මැහැව්වා මේ මීටර් 16යි 17යි. මීටර් 33ක කොඩියක් මැව්වා. දිග. අර දෙපැත්තේ මේවා කරන් ලස්සන්ට මේ අඩි 6ක් උසට එක කොඩියක් මීටර් 17යි. එක කොඩියක් මීටර් 16යි. මහල ලස්සන්ට පෙළැන්දුවා. මම කල්පනා කළේ වීදම පොඩ්ඩයි ගියේ. ලොකු වීදමක් නෑ. මගේ ශ්‍රමය.
මට දවස් 3-4ක් ගියා එක දිගට මහන්සි වෙන්නේ. නමුත් ඒ කාලෙ තුල මට කුසල් සිත් නෙවෙයි. අන්න පින් කරනවා නම් එහෙම කරන්න එපානේ. ඊළඟට දැන් මේ ඒ අවස්ථානුකූල පින් කරන්න ඕනේ. මම කල්පනා කළා තව එකක් මට මතක් වුණා. ඔය රජගහනුවර තියෙනවා වීරායතන් කියලා ඔය ජේන් මේ නන්ස්ලගේ මේ චැරිටබල් අයි හොස්පිටල් එකක්. මේ ඇස් සනීප කරන. එතකොට ඒකේ අපි බාරගත්තාම ඇහැක ඔපරේෂන් වේදම ඊට පස්සේ මේ සල්ලි නැති මිනිස්සෙක් ඔපරේෂන් කරනවා. ඉතින් මම කවුරුන කළා මගේ ඇස් අමාරුවක් තියෙනවා. එහෙනම් මම මේක කරන්න ඕනේ කියලා මම $200ක් අරගෙන ගියා. $200 කියන්නේ කීයක්ද? 20000ක්. ඒකට අරගෙන ගිහිල්ලා මං කිව්වා මට ඇස් 4 බැලුවන් පස්සේ එක ඇහැකට 5000ක් යනවා ලෙන්ස් එකක් දාලා දෙනවා. ඒගොල්ලෝ ගන්න ලෙන්ස් එක දාලා දෙනවා. ඉතින් මම ලෙඩ්ඩු 4 දිනකුගේ ඇස් වලට සල්ලි ගෙව්වා. හැබැයි ඒගොල්ලෝ ජෛන භක්තික. මට ජෛන භක්තික නෙමෙයි වැදගත් ඉන්නේ මිනිස්සු. ඉතින් දැන් ඒකෙන් කවුරුද දැන් බලනවනේ ලෝකෙ දිහා. ආන්න පින් කරනවා කියන්නේ මේ වගේ දේවල්. තව අවස්ථාවක් ආවා ඒ අම්මා හිටියෝ සතුටු වෙයි. මේ හිටියොත් එහෙම මම දන්නේ ඒ අම්මගේ නම මතක නෑ මට. බුද්ධ ගයාවට ධාතුන් වහන්සේ නම දැන් ලංකාවෙම ගඩම්බනවා. කරඬුවක් නෑ. ඊට පස්සේ මං කිව්වා එහෙනම් මේ මට මේ අවස්ථාව දෙන්න ස්වාමීන් වහන්සේ. ඊළ මං කෝල් කළා අපි රණසිංහ අයියට. රණසිංහ අයියට කෝල් කළා මං කිව්වා රණසිංහ අයියේ උන්න අපිට හොඳ අවස්ථාවක් ආවා ධාතුන් වහන්සේ tempත් කරන්න කරඬුවක් ඉක්මනට හදවන්න අපි. ලස්සනට රත්තරන් ගාලා කරඬුවක් හදනකොට මට මතක් වුණා මේ කොට්ටාවේ එක අම්ම කෙනෙක් මට ධාතුන් වහන්සේ නමක් දුන්නා. ඒ අම්මගේ ආභරණ ටික මං හිතන්නේ මාල වලලු වගේ ඒවා උණු කළා බෝකොලේකුයි රත්තරන් මලකුයි හදලා ඒකේ ධාතුන් වහන්සේ නමක් දාලා. ඊට පස්සේ මං ඕක මට පූජා කරාට පස්සේ මං ඕක නිකන් ඔය එළියේ තියලා තිබුණේ. මං කාටවත් ඕක කියලා තිබුණෙත් නෑ. මට හොඳලාට ඒක මතක් වුණා. මං හිතුවා එහෙනම් මම ඒකත් පූජා කරනවා බුද්ධ ගයාවට. කියලා මම ඒකත් බුද්ධ ගයාවට පූජා කළා. එතකොට බලන්න දැන් බුද්ධ ගයා විහාරයේ ඒ අම්මා පූජා කරපු රත්තරන් මල්ලේ දැන් එහෙ තියෙන්නේ. ඒ ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. දැන් බලන්න මම මේ අවස්ථාවේදී පිනක් කරගන්න ඒ අවස්ථාව ලැබිච්ච ගමන් කරන්න ඕනේ. එතකොට මොකද හේතුව මේ අපි දන්නේ නැහැ අපි ප්ලෑන් කර හිටියට අපිට කරදර වෙයිද මොනවා වෙයිද ඊළඟට අපිට කරන්න අවස්ථාව ලැබෙයිද ලෙඩ වෙයිද අන්න ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හිංසා පීඩා කරනවා නම් මිනිස්සුන්ට සත්වයින්ට එයාට දිරේ ගිහිලා ආයි මනුස්ස ලෝකෙට එනකොට එයාට ලැබෙන්නේ මොන වගේ ජීවිතයක්ද? ලෙඩ දුක් සහිත ජීවිතයක්. එහෙනම් ලෙඩ දුක් සහිත ජීවිතයකට හේතුව සෙනසුරු නෙමෙයි. කේතුත් නෙමෙයි. අඟහරුත් නෙමෙයි. රාහුත් නෙමෙයි. කවුද? තමා විසින් සංසාරී කරපු කර්ම විපාකේ. ඒතර ඒකට පුළුවන් ද මේ කපුටෙකුට කන්න දීලා පුළුවන් ද මේකෙන් බේරෙන්න? බෑ. ඒකට මොකද කරන්න ඕනේ? යහපත් දේවල් එයා බලන්න දැන් බුදුරජාන් වහන්සේම දේශනා කළානේ උන්වහන්සේට උපස්ථාන කරන්න උනම් මොකද්ද කරන්න කිව්වේ? ලෙඩුන්ට උපස්ථාන කරන්න කිව්වා. දැන් ඒ වගේ අවස්ථා ඒ වගේ උන්වහන්සේගේ උපදේශ වලින් අපි හරි ප්‍රයෝජනෙ ගන්නවා නම් අපිට කොච්චර දේවල් මනුස්ස වර්ගය වෙනුවෙන් කරන්න පුළුවන්ද? ඉතින් මේකේ තියෙනවා සමහරු ඉන්නවා මිනිස්සුන්ට හිංසා පීඩා කරන්නේ, කරදර කරන්නේ, ගහන්නේ බනින්නේ නැහැ. ආයුධ වලින් රිද්දවන්නේ නැහැ. ආන්න මනුස්ස ලෝකෙට එනවා. එයාට ලෙඩ අඩුයි. රෝග පීඩා අඩුයි. එහෙනම් රෝග පීඩා අඩු වෙන්න ජීවිතයක් නිරෝගීව පවතින්න අපි සංසාරයේ මිනිස්යන් වෙනුවෙන් සත්වයන් වෙනුවෙන් කළා තියෙන යහපත අපිට බලපාන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඉන්නවා කෝදනෝ ක්‍රෝධ කරනවා කියන්නේ හැමතිස්සෙම කේන්ති ගන්නවා කිපෙනවා බනිනවා කෝපයත් ද්වේෂයත් හැමතිස්සෙම පහල කර තමයි යා දේශයෙන් ඉන්නේ හැමතිස්සෙම තරහෙන් ඉන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ ඔන්න මැරෙනවා මරුණට පස්සේ ගිහලා උපදිනවා නිරේ උපදිනවා ඔන්න මනුස්ස ලෝකෙට ආයෙ එනවා කළුයි පෙනුම නැහැ මූණ නිකන් අමුතු පුලුටු වෙලා මේ වෙන්නේ මොකද
ක්‍රෝධය. දැන් බලන්න හිතලා ක්‍රෝධයටපත් වෙච්ච මිනිස්සෙකුගේ මූණේ ස්වභාවය. ඒක ගාන්ට එනවා සංසාරෙට. එයාගේ ප්‍රියමනාප ගතියක් මුකුත් නැහැ. දැන් අපි ගත්තොත් එහෙම අපි වේදයකින් තුර සියලු දෙනාම කැමති මොකද්ද? ලස්සන කැමති. දැන් අපි ෆොටෝ එකක් ගත්තොත් අපි කණ්ඩායමක් එකකට හිටපු අපි ඉස්සෙල්ලම බලන්නේ කවුරු දිහාද? තමන් කොතනද ඉන්නේ? නැද්ද එහෙම? ඔව් තමන් හැඩට ඉන්නවද? තමන්ව ලස්සනට පේනවද? තමන් කැපිලා පේනවද? බලන්නේ නැද්ද අපි ඒක? බලනවනේ. එහෙනම් තමන් ලස්සනට ඉන්න කැමති. එහෙනම් බලමු මේකට මොකද්ද අපි කරන්න තියෙන්නේ කියලා. ක්‍රෝධ නොකර ඉන්න ඕනේ. වෛර නොකර ඉන්න ඕනේ. කේන්ති ගන්න නැතුව ඉන්න ඕනේ. මෛත්‍රියෙන් ඉන්න ඕනේ. ඉවසීමෙන් ඉන්න ඕනේ. මේක තමයි මේකේ තියෙනවා. ඔන්න මරණිමත්ය සුගතිය උපදිනවා. මිනිස් ලෝකෙට ආවහම පාසාදික සංවත්තනික බොහොම පැහැපත්. දකින්නකොට හිත පහදිනවා. දෙපාර බලන්න හිතෙනවා. පහදිනවා. එතකොට මේ පාසාදික සංවත්තනික දැක්කම පහදින්න ලස්සන වෙලා උපදින්න හේතු වෙන්නේ මොකද්ද? ක්‍රෝධ නොකිරීම. දැන් අපිට මේ ලෝක දිහා බැලුවම පේනවා එහෙනම් ක්‍රෝධ නොකරන අය සංසාරේ ක්‍රෝධ නොකරපු මෙච්චිත වලට හරියට ඉන්නවා. නැද්ද එහෙම? හරියට ඉන්නවා ලෝකේ රූපේ ලස්සන අය. ඒ වගේම ඉන්නවා රූපේ ලස්සන නැති අය. එහෙනම් අපිට තේරෙනවා සංසාරේ තරහ අමනාප ක්‍රෝධ වෛර පුරුදු කරපු ඇත් ඉන්නවා හරියට. මෛත්‍රී පුරුදු කරපු ඇත් ඉන්නවා. මෛත්‍රී පුරුදු කරොත් අපි මේ ජීවිතේදී ක්‍රෝධේ මැඩගෙන එහෙනම් ඊළඟ ජීවිතයේදී අපි ගත්ත දිව්‍ය ලෝකෙක ගියොත් දුටුවන් පහදින දෙවි කෙනෙක් වෙනවා යා. මනුස්ස ලෝකයාවත් එහෙමයි. දැන් අපි නිවන් අවබෝධ කරගන්නකම් අපිට උපදින්න සිද්ධ වෙනවනේ නේ. එතකොට අපිට තියෙන රැකවරණය මට නම් මම කල්පනා කරන්නේ මට තරහ ගියාම කේන්ති ගියාම මම හිතන්නේ මට කලකිරීමක් ඇති වෙනවා. ඇති වෙනවා චිකේ මේ හිතේ තියෙන ස්වභාවය. මේ හිත කොච්චර මේ කෙලෙස් වලට එකතු වුණා මේ හිත කොච්චර ලාමකද? මේ වගේ ස්වභාවයකින් යුතු හිතක් එක්කද මට මැරෙන්න වෙලා තියෙන්නේ. මම ඉපදුනේ මේ වගේ හිතක් එක්කද කියලා මට හරිය කලකිරීමක් ඇති වෙනවා. ඒ ඇති වෙච්ච තරහෝ කේන්තිව අමනාපය ගැන. එතකොට මම වීරියක් ගන්න මහන්සි ගන්නවා ඒක ප්‍රහාණය කරන්න. මොකද හේතුව ඒ වගේ එකක් එක්ක නම් අපි ගියොත් අපි සංසාරේ ඇවිදගෙන ගියොත් මේක හොඳ ගමනක් යන්න වෙන්නේ නැහැ නේ අපිට. නේද? දැන් ඔබටත් ඒ කල්පනා පුරුදු කළොත් හොඳ නේද? දැන් අපිට තරහක් ඇති වුණොත් තරහත් එක්ක නම් අපි ජීවත් වෙන්නේ. වෛරයත් එක්ක නම් අපි ජීවත් වෙන්නේ. අපි ක්‍රෝධෙත් එක්ක නම් ඉන්නේ. බද්ධ වෛරෙත් එක්ක නම් ඉන්නේ. අපිටම කල්පනා කරන්න ඕනේ මේකත් එක්ක මේක සිතේ මං තියන් ඉඳලා මට ඇති ඵලය මොකද්ද? මං කොච්චර දුර යන්නද මේක අරගෙන? අන්න එතකොට ඒක අතාරිනවා. දැන් එතකොට ඒකට හේතු වෙන්නේ අපිට නුවණ නේද? අපි නුවණින් කල්පනා කළේ නැත්තම් මොකද වෙන්නේ? මේ ක්‍රෝධය කියන එක මේ හරි සමහර අයට මේක හරි ප්‍රීතිමත් ආහාරයක්. ඒ මොකද හේතුව? මේක වවාගෙන කන්න පුළුවන් එකක්. ඇයි දැන් කේන්ති ගියාම තවත් එක්කෙනෙකුටත් කේන්ති ගැස්සුවාම ඊට පස්සේ දෙන්න පෝෂණය වෙනවනේ ඒකෙන්. ක්‍රෝධයෙන් යැපෙන පිරිස් කොච්චර ඉන්නවද ලෝකේ? අමනුෂ්‍ය කොච්චර ඉන්නවද ක්‍රෝධයෙන් යැපෙන? ඔය අමනුෂ්‍ය බලපෑම් කොහෙට හරි තියෙනවා නම් ඒගොල්ලෝ වල සමගියක් නැහැ. කරුණාමෛත්‍රිය නැහැ, ඉවසීම නැහැ. ඔන්න ප්‍රශ්න හට ගන්නවා. මේ නිකන් චූටි දේවල්, ලොකු දේවල් නෙමෙයි දැන්. අමනුෂ්‍ය බලපෑම් තියෙන ගෙවල් වලට ඔක තියෙනවා. ඔන්න මේ කෑම උයනවා. ලුණු මදි. ඉතින් ලුණු මදි කියන්නේ ලුණු පොඩ්ඩක් දාගත්තා ඉවරයිනේ. නමුත් ඒක රණ්ඩුවක් වෙනවා. ලුණු මදි වුණාම රණ්ඩුවක්. ලුණු වැඩි වුණ රණ්ඩුවක්. කිරි නෑ. කිරි මදි හොද්දට රණ්ඩුවක්. හොද්දට කිරි වැඩි වෙලා රණ්ඩුවක්. ප්‍රශ්නේ නෑ. රණ්ඩුවක්. ඉතින් මේ ප්‍රශ්නද මෙව්වා. එතකොට බලන්න මේ සුළු දේවල් මේ ඒකට හේතුව මොකද? අර අමනුෂ්‍ය බලවේග, අපවිත්‍ර බලවේග පවතින්නේ අපවිත්‍ර දේයත් එක්කයි. අපිරිසිදු දේ එක්ක. අපිරිසිදු දෙයක් තමයි ක්‍රෝධය කියන්නේ. වෛරය කියන්නේ, ඊර්ෂ්‍යාව කියන්නේ, බද්ධ වෛරය කියන්නේ, එකට එක කිරීම කියන්නේ. මේ ඔක්කොම අපිරිසිදු දේවල්. පිරිසිදු දේවල් නෙමෙයි. මිනිස්යාගේ සිත කිලුටු කරනවා, වචනේ කිලුටු කරනවා, ක්‍රියාව කිලුටු කරනවා. ඉතින් මේකත් අමනුෂ්‍යය පවතින්නේ ඒවත් එක්කයි. ඒතර අමනුෂ්‍යයෙකුට ඉන්න නම් මොකද කරන්නේ? අමනුෂ්‍යයයි පරිසරය හදා ගන්නවා. අර බලපෑම් කරලා මිනිස්සුගේ මනසට.
මේකෙන් ගැලවෙන්න නම් හොඳට සීය පිටුවාගෙන ඉවසගෙන මෛත්‍රියම වඩන්න. ඔන්න බලන්න. ඉතින් මේ නිසා බොහෝම වැදගත් අපිට මේ මෙලෝ ජීවිතයේටත් අපිට ප්‍රයෝජනයි ඒක. පරලෝ ජීවිතයට ඒකාන්ත වශයෙන්ම අපට උපකාර වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහරු ඉන්නෝ ඔන්න මනුස්ස ලෝකේ ඉන්නවා අනිත් අයගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දැක්කහම ඕන් ඇති වෙනවා සුව කළ නොහැකි රෝගී. ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? එයාට අර හොඳක් කියන එකක් පේන්නෙම නැහැ. හොඳක් කියන එකක් පේන්නෙම නැහැ. එයාට පේන්නේ මොකද්ද? ඇද්දයක්මයි පේන්නේ. ඇදයක්මයි පේන්නේ. ඊළඟට එයාට එකෙන් නින්දා කරන්න තැනක්මයි යා හොයන්නේ. අපහාස කරන්න කොනක්මයි හොයන්නේ. මොකද මේ හේතුව? පහර ගන්න තැනක්මයි හොයන්නේ. මොකද මේ හේතුව? ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව ජීවිතයකට පුරුදු කළොත් මේක අපිට හොඳ පාඩමක්. දැන් අපි ගත්තොත් එහෙම අපි කියමු කවුරු හරි දුප්පත් මිනිසෙක් හිටියා. ඒ මිනිස්සේ දුකසේ ඉඳලා උන්න ගෙදරට වැඩට ආවා. වාත්තේ පොල් කැඩුවා. ඔය පොල් කඩපිකව යන්නේ. ඊම වරදක් කළාද පොල් කැඩුවා කියන්නේ? ඔය ඒ කාලේ මිහැලෝ ඉව්වා ඕක. දැන් මේ කියන්නේ මොකද්ද මේ? අරකට කැමති නෑ. කැමති නෑ. ඒක මොකද්ද? ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව. දැන් ඔය මටත් තියන්නේ ඒකනේ. ඒ පරිවර්තන වැරදි වුණා. පාලි ඕනේ සිංහල ඕනේ නෑ. මේ මොකද්ද මේ කියන්නේ? වුල ගන්න බෑ. ඊර්ෂ්‍යාව. සුව කළ නොහැකි රෝගේ. ඒකේ විපාක මොකද්ද? නිරේ ගිහිල්ලා ඔය රවුම ගහගෙන විඳෝගෙන ඇවිල්ලා මනුස්ස ලෝකෙට ආවහම අල්පේ ශාක්‍ය. අල්පේ ශාක්‍ය කියන්නේ පිළිගැනීමක් නෑ. ආනුභාවයක් නෑ. ඔව්. සමාජය තුල යාව කැපී පේන්නේ නෑ. ඔහේ අස්සට පිටිපස්සටම වීසි වෙලා යනවා. අල්පේ ශාක්‍ය. එතකොට ඒකට මොකද හේතු වෙන්නේ? අනිත් එක මේවා තියෙන්නේ දැන් මේ එකක් ගන්න බුදුරජාණන් වහන්සේ මේක වෙන් කරලා පෙන්නන්නේ. නමුත් මනුස්ස ජීවිතේ ඕක එකතු වෙනවා. දැන් ඊර්ෂ්‍යාවත් එක්ක ඊට පස්සේ යා වචනෙන් පව් කරනවා, කයින් පව් කරනවා, ඊට පස්සේ ආයෙත් බරපතල දේවල් කරගන්නවා. ඉතින් මේකේ ඕන කරනවා මිනිස්සෙක් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මනුස්ස ලෝකේ කෙනෙකුට ලස්සනට කාලා බීලා හැදලා කරලා ඉන්නවනම් හොදින් ඉන්නවනම් දියුණු වෙලා ඉන්නවනම් ඒක බලබලයා සතුටු වෙන්න ඕනේ. ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඉන්න ඕනේ. ඊර්ෂ්‍යා නොකර ඉන්න ඕනේ. ආනේ ඊර්ෂ්‍යා නොකර සිටීම. ඊර්ෂ්‍යා නොකර ඉන්න නම් මොකද්ද පුරුදු කරන්න තියෙන ගුණේ? මුදිතා. මුදිතා කියන්නේ මොකද්ද? අනුන්ගේ දියුණුව ගැන සතුටු වීම. විශේෂයෙන්ම සිංහල අපි මේක පුරුදු කරන්න ඕනේ. ඒ මොකද හේතුව? සිංහල අපිට නැති එක. සිංහලය හරි ප්‍රසිද්ධයි සිංහල ලෝකේ ඕනම සිංහල ජනතාවත් අතර ප්‍රසිද්ධයි. මොකද්ද සිංහලය? ඊර්ෂ්‍යාවයි කියන්නේ. ඉතින් ඒක මේ ඥාන වලින් ආපු එකක් වගේ මට නම් හිතෙන්නේ. ඒ මොකද හේතුව? ඒක කතා කරලා නැති වෙන්නේ නැහැ. හැබැයි ධර්මයට ඇවිල්ලා ධර්මයේ තුල දියුණු කළොත් විතරක් ඊර්ෂ්‍යාවක් නැතුව යාට. හැබැයි ඊර්ෂ්‍යා නැතිකම කියන ජීවිතේට හරි භාග්‍යයක් ඒක. ඊර්ෂ්‍යාවක් නැතිකම ජීවිතයේ විශාල භාග්‍යයක්. ඒ ඊර්ෂ්‍යාවක් නැති ජීවිතේ. එයාගේ ජීවිතයේ තුල ඊර්ෂ්‍යාවක් නැති කෙනෙකුගේ ජීවිතයේ තුල එයාගේ ජීවිතයේ තුල තියෙන යම් විශාල සුන්දරත්වයක්. ඔව් පරිපූර්ණත්වයක් තියෙනවා ඊර්ෂ්‍යාවක් නැති ජීවිතය තුල. ඊළඟ එක තමයි එයාට ඒක මෙලෝදිම විපාක දෙනවා. මොකද හේතුව මේ ඊර්ෂ්‍යාව නැත්තම් එයා හැමතිස්සෙම අනුන්ට උපකාර කරන්න කැමතියි. අනුන්ට උදව් කරන්න කැමතියි. අනුන්ගේ දියුණුව කැමතියි. යහපත කැමතියි. අන්න එයාට සුගතිය උපදිනවා මනුස්ස ලෝකේ ආපු කාලෙක මහේශාක්‍ය. මහානුභාව සම්පන්නයි. මේවා අපිට පුරුදු කරන්න පුළුවන් දේවල්. අපිට මෙහෙමයි මේකේ තියෙන්නේ. අපි මේක හිතා ගන්න ඕනේ. අනුන් උනන් හදන්න බෑ. මේකේ තියෙන්නේ මොකද්ද? තමන් හැදෙන එක තමයි මේකේ තියෙන්නේ. තමන් හැදෙන එක තියෙන්නේ මේකේ. ඊර්ෂ්‍යාව නැතිවීම කියන එක හරිය පිළිටක්. මම ඒක මගේ අත්දැකීමෙන් දන්නවා. මම ඊර්ෂ්‍යාව කියන එක මගේ ජීවිතේ නැත්තරම නෑ කියන්න පුළුවන් තරමටම නෑ.
එතකොට මේ නැති නිසා තමයි මට ගොඩක් දැන් අපි ගත්තොත් එහෙම දැන් මහමෙවුනේ ඔන්න ස්වාමීන් වහන්සේලා බිහි වුණා. සාමාන්‍යයෙන් වෙන ආයතනයක නම් ධර්මයේ කියන්න ධර්මයේ පතුරවන්න පිරිසක් බිහි වෙන්න කොච්චර කල් යනවද? දැන් මෙහෙම නෙවෙයි මහාන වෙලා මාසෙන් දෙකෙන් බණ කියනවා. සෙන්නක ඉන්නවා. අහනවා ප්‍රශංසා කරනවා. අනේ මේක ස්වාමීන් වහන්සේ නැතිව අඩුවක් තේරෙන්නේ අපිට සම්පූර්ණ ධර්මය ලැබෙනවා කියනවා. ඒ මොකද මේ එහෙම වෙන්න හේතුව? මම ඊර්ෂ්‍යා නොකිරීම. දැන් ආයතන වල දියුණු වෙනකොට මම හැමතිස්සෙම සතුටු වෙනවා. කවුරු හරි සීලයෙන් දියුණු වෙනකොට මම මේකට සතුටු වෙනවා. සමාධියෙන් දියුණු වෙනකොට මම සතුටු වෙනවා. ප්‍රඥාවෙන් දියුණු වෙනකොට සතුටු වෙනවා. මේ සතුට කියන එක මට නැත්තම් එතන තියෙන අසාර්ථකත්වය. එතන ඉඳලා මට දියුණුවක් ලැබෙන්නේ නැහැ. සතුටු වුණොත් තමයි දියුණුව ලැබෙන්නේ. ඒ නිසා මේ ඊර්ෂ්‍යාව කියන එක ජීවිතේ කිසිම වෙලාවක අපි තියාගත යුතු එකක් නෙමෙයි. ආයතනක ප්‍රධානත් අපි කිම කාට හරි ප්‍රධානත්වයක් ලැබෙනවා. අපි නිහතමානී වෙයි ප්‍රධානත්වයට සන්තෝෂ වෙලා එයාගේ යටතේ අපි හිටියෝ. හරි ලේසි කරන්න. ඉතින් මේ නිසා ඊර්ෂ්‍යාවක් නැතුව දැන් ඒවෙන් අයිති ප්‍රයෝජන ගන්න පුළුවන් අනිත් එක වෙනම කතාවක්. නමුත් Tamanට හානියක් නැහැ. Taman හැමතිස්සෙම රැකෙනවා ඊර්ෂ්‍යාව නැති ජීවිතය. මට කවදාවත් හිතිලා නැහැ මම ධර්මයේ කියනකොට මට දැන් හම්බුන හොඳ දේශනා මට මේක හංග ගන්න ඕනේ. මම මේක හංගගෙන මම මේක වෙනම තියාගෙන මම කියන්න ඕනේ මට හිතෙන්නේ. මට හිතෙන්නේ මේක කියවනකොට අනේ මේක මිනිස්සුත් දන්නවනම් කොච්චර හොඳද. දැන් මම මේ ධර්මයේ කියවලා මට යම්කිසි පැහැදීමක් ඇති වෙනවා නම් මේ ධර්මයේ ගැන. එහෙනම් අනිත් අයටත් මේ පැහැදීම ධර්මයේ ගැන ඇති වුණොත් ඒගොල්ලන්ට කොච්චර යහපතක්ද? එහෙමයි මම හිතන්නේ. ඒ නිසා මට මේ පොඩි කාලයක් තුල මේ ත්‍රිපිටක පරිවර්තන මේ විශාල දේවල් ගොඩක් මට කරන්න පුළුවන් වුණේ. ඊර්ෂ්‍යාව නැතිකම. ඊර්ෂ්‍යාව තිබුණොත් එහෙම නෙමෙයි. කැමති නෑ. ධර්මයේ ගන්නවටත් කැමති නෑ. ගුණධර්ම පුරුදු කරනවටත් කැමති නෑ. ඊර්ෂ්‍යාව නැත්තම් එයා කැමති ගුණධර්ම පුරුදු කරනවා දකින්න. ආන්නේ නිසා මේ ඊර්ෂ්‍යාව නැතිවීම මේ මහානුභාව සම්පන්න ජීවිතයකට පදනම. ආනුභාවයක් ඇතුව ඔබට දිව්‍ය ලෝකේ ගියත් දෙවියන් අතර ආනුභාව සම්පන්න වෙන්න ඕන නම්, මනුස්ස ලෝකේ ආවත් මිනිසයන් අතර ඔබට ආනුභාව සම්පන්න වෙන්න ඕන නම්, පැවිදි වුණත් පැවිද්දන් අතර ආනුභාව සම්පන්නව ඉන්න ඕන නම් ඔබට උපකාර වෙන්නේ මොකද්ද? ඊර්ෂ්‍යාව නැති බව. ඊර්ෂ්‍යාව නැති බව. මේක හරි සුන්දර දෙයක්. ඒක පුරුදු කරන්න. ඒක පිළිහිට වෙනවා ජීවිතවලට. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ඇහුව සමහර උපදිනවා දුප්පත්. අමාරුවෙන් ජීවත් වෙනවා. මේකේ තියෙන ඕන්න හේතුව මොකද? ස්ත්‍රියක් කියවම් පුරුෂයෙක් කියවම් දන් දෙන්නේ නැහැ. ආහාර පාන, වස්ත්‍ර, යාන වාහන, මල් ගඳ සුවඳ විලවුන්, ආවාස, ආලෝක මේවා දෙන්නේ නැහැ. එතකොට මේවා දන් දෙන්නේ නැතිකම දැන් බලන්න මේ ගුණ වලින් අපිට වේදන් යන්නේ මොකේද? දැන් නූලින්දලා කිව්වනේ අපි. දැන් සතුන් මැරීමෙන් වැළකීලා ඉඳි වේදමක් යනවාද අපිට? නෑ. නූමිලිය කරගන්න පුළුවන් පින්. හිංසාවක් නොකොට සියලු සතුන් කෙරෙහි වේදන් යන්නේ නෑ. ඊළඟට ඊර්ෂ්‍යා නොකර සිටීම වේදන් යන්නේ නෑ. ඊළඟට මේකේ තමයි පොඩ්ඩක් වේදම. මොකද්ද මේ? දන් දීම. මේකේ තියෙන දන් දෙන්නේ නැති එක්කෙනා උපනුපන් ආත්මවල අල්ප භෝගී. අල්ප භෝගී කියන්නේ දුප්පත්කම බලන්න යන්න ඕනේ ඉන්දියාවට. හරි දුකින් අපිට මේ කොස් ගෙඩියක් හරි තියෙනවා, දෙල් ගෙඩියක් හරි තියෙනවා. මොනවා හරි තියෙනවා මේ වත්තේ ඇවිදගෙන ගිහිල්ලා ඔය විලක හරි ගිහිල්ලා පලා ටිකක් හරි තියෙනවා. හාල් ටිකක් හොයාගෙන කැඳක් හරි තියෙනවා. ඒ මිනිස්සු ජීවිතයේ බඩගින්නේ ජීවිතේ එකට පවත්තන. හරි දුකයි. එතකොට සමහරිත මුළු ජීවිත කාලෙම අර ආට පිටුලින් රොටියක් හදා ගන්නවා. දැන් අඹ කාලේට අඹ ගැට වැටෙනවා. දැන් මෙහි අපේ රටේ අඹ ගැට කවුරුත් කන්නේ නැහැ නේ. ඊ අඹ ගැට අහුලගෙන ගිහලා අඹරලා ඌකට තමයි ලුණු ටිකක් දාලා රොටිය කන්නේ. ඕකත් එක්ක. එහෙම පවුල් හරියට ඉන්නවා. හරි දුකයි. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මොනව කරන්නද මේ සංසාරේ? එක එක්කෙනා කරලා තියෙන හැටි. හරි බය හිතුනේ හැබැයි දැක්කම මේ වගේ තැනක ගිහිලා අපි උපන්නොත් ඉවරනේ ඔක්කොම. අන්න එතකොට තමයි මේ පින් කිරීමේ අවශ්‍යතාව හොඳට එන්නේ. සමහර මේක පටලව ගන්නවා මේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ පහළුනේ මේ දුක දැකලා වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පහළුනේ ඕක දැකලා නෙමෙයි. ප්‍රඥාවන්ත මිනිස්සු දැකලා. ඒ ධර්මයේ තියෙන කාව උදෙසාද? දිලින්දන් උදෙසා නෙමෙයි ධර්මයේ තියෙන්නේ. ධර්මයේ තියෙන කවුරුන් උදෙසාද? ප්‍රඥාවන්තයන් උදෙසා. එතකොට අර දුප්පත්කම නිසා දන් දෙන්නේ නැත්නම් යාට ඔන්න ඇඳුන්නේ නැහැ. වස්ත්‍ර නැහැ. කෑම නැහැ.
ගියක් දොරක් නැහැ. ඉන්න තැනනේ. දැන් ওই ඉන්දියාවේ නම් මිනිස්සු දැක්කහම අනුකම්පාව අපේ දෙගුණ තෙගුණ වෙනවා. මොකද හේතුව? මනුස්සකම් ගෑවිලා නැහැ. කෙලවරක් නැති හොරු. පංච දුෂ්චරිතෙම කෙරවලටම ගිහිල්ලා. අහලක නැහැ පංචශීලය. ඒතර තිසරණ පන්සිල් මුකුත් නැහැ. දැන් හිතාගන්න කොහොමද කියලා තත්ත්වය. තිරිසනු සමානයි. ඉතින් අර ඒ ඔය අතර හොඳ මිනිස්සු කීප දෙනෙක් ඉන්නේ. ඒ මිනිස්සුත් එක්ක පොඩ්ඩක් අපිට කතා බස් කරලා පිටක් වෙන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් ඔය බුද්ධ ගාය පැත්තේ මිනිස්සු තිරිසන් වගේ. කිසිම මනුස්සකම් අහලකවත් නැහැ. ඉතින් ඊට පස්සේ මම හිතුවා දැන් මේ මිනිස්සු මරණින් පස්සේ ආයි නිරයයිනේ. ඒකට නුඹනා කරන දේවල් රැස් කරන්නේ දැන් දන්නේ නැහැ නේද? දැන් එතකොට බලන්න අපි මේකෙදී මුදල මතක තියාගන්න ඕනේ අපි දන් දීම. දන් දීම කියන එක හොඳට අවස්ථාව ලද විගස පුරුදු කරන්න ඕනේ ඒක. දන් දීම කියන එක. අවස්ථාව ලද විගස දන් දීම පුරුදු කිරීම තුළ ඒ තමන්ට කොහොම හරි ඒක තමන්ගේ අවශ්‍යතාව පරිමහන්න ලැබෙනවා. දන් දුන්නේ නැත්නම් ලැබෙන්නේ නැහැ. දන් දුන්නේ නැත්නම් ලැබෙන්නේ නැහැ. දන් දුන්නොත් තමයි ලැබෙන්නේ. අපි සංසාරේ දුන්නොත් තමයි අපිට ලැබෙන්නේ. ගිහි වේවා පැවිදි වේවා. දැන් අර තියෙනුනේ අර සුමනා කියලා කුසල රජුරුවන්ගේ දුවක් සුමනා කුමාරි. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවනේ ස්වාමීනි මේ ලෝකේ සීලෙන් සමාන දෙන්නෙක් ඉන්නවා. සීලෙන් සමානයි. දහම් දෙනෙමිනුත් සමානයි. නමුත් එක්කෙනෙක් දන් දෙනවා එක්කෙනෙක් දන් දෙන්නේ නැහැ. මේ දෙන්න මැරිලා ගිහින් දිව්‍ය ලෝක උපන්නොත් මේ දෙන්නට වෙනසක් තියෙනවද කියලා අහනවා. තියෙනවා කිව්වා. අර දන් දීපු එක්කෙනා අග්‍ර වශයෙන් දිව්‍ය සැප විඳිනවා කියනවා. දන් දීපු නැති එක්කෙනාට ඒක නැහැ කියනවා. එහෙනම් දෙවියන් අතරක් තියෙනවා අග්‍ර වශයෙන් දිව්‍ය සැපත් අල්පේශාක්‍ය දිව්‍ය සැපත්. ලාමක දිව්‍ය සැපත්. ඉතින් ඒ ස්වාමීනි මේ දෙන්න මැරිලා මනුස්ස ලෝකෙට ආවොත් මේගොල්ලන්ට බලපායිද කියලා වර දීපු නොදීපු එක බලපානවා කිව්වා. මනුස්සයන් අතර උපන්නත් හොඳ පෝසත් පවුල් උපදිනවා කිව්වා නැත්තම් දුප්පත් පවුල් උපදිනවා කිව්වා. ඊට පස්සේ මේ දෙන්න ස්වාමීනි මහාන වුණොත් මහානන් පස්සෙත් බලපානවද කියලා කිව්වා. බලපානවා කිව්වා. දන් දීපු එක්කිනාට ලැබෙනවා කිව්වා. දන් දීපු නැති එක්කිනාට නැහැ කිව්වා. රහත් වුණොත් බලපායිද කියලා කිව්වා. රහත් වුණොත් නැහැ කිව්වා. අරහත්ත්වයට බලපාන්නේ නැහැ කිව්වා. අනිත් ඔක්කොටම බලපානවා කිව්වා. බලන්න එතකොට මේ කොච්චර දුරට අපට දන් දීම සහ නොදීම බලපාන හැටි. ඒක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ ඔය දන් දීමේදී ඔය ඉදුල් වතුර භාජනයේ පවා හොදනකට චේතනා පහල කරලා වීසි කරන්න කිව්වා අනේ මේක සත්තුන්ට ආහාර වේවා කියලා. මම ඔය ගොඩක් අයට කියලා තියෙනවා අනුන්ට ඇඳුම් දෙනකොට එහෙම පන්නේව දෙන්න කඩමාළු දෙන්න එපා කියලා. දැන් ඔය සුනාමි වලට මට මතකයි එකතු කරද්දි කඩමාළු අපි පිච්චුවා. ඔය සුනාමි වලට ඔය දැන් ඔය මෙහි මිනිස්සු වැදගත් මිනිස්සුන්නේ ඔය සුනාමියට අහු වුණේ. මොකද මේ පාරේ යන මිනිස්සුය. ඊට පස්සේ මේ මිනිස්සුන්ට කිසිම දෙයක් නැහැ. ඇඳිවත විතරයි. ඉතින් ඒ වගේ මිනිස්සෙකුට අපි දෙන්න ඕනේ මොකද්ද? හොඳ ඇඳුමක් නේද? දෙනවා නම් දෙන්න. කඩමාළු දෙනවා. මේ ස්වාමීනි මේකක් දෙන්න. දැන් මම කිව්වා මහා මෙවුනේ මම කිව්වා හැබැයි කඩමාළු නම් දෙන්න එපා. අපි එකතු කරලා වෙන් කරමු මේක කියලා. කඩමාළු ගොඩක් අපි ගිනි තිබ්බා. දෙන්න පුළුවන් ඒ ලැජ්ජායි බෑ. එතකොට දෙන්නව නම් දෙන්න ඕනේ මොනවද? හොඳ එකක් දෙන්න ඕනේ. කෑමත් එහෙමයි. හොඳට කන්න පුළුවන් දෙයක් දෙන්න ඕනේ. බොන දෙයක් එහෙම දෙන්න ඕනේ. ඒ වගේ නැතුව කනවනම් කාපන් කියලා දෙනවනේ අපිට ලැබෙන්නේත් එහෙම තමයි. තේ එකක් දෙනවා ඔබ බොනවා නම් බීපන්. අපිටත් ලැබෙන්නේ ආපහු ඒ වගේ එකක්. ඇඳුමක් දෙනවා ඔන්න ළමයි කැමති නම් ඇඳපන්. එහෙම තමයි ලැබෙන්නේ. නමුත් අපි හොඳට හිතලා කරලා දෙනවා නම් අපිටත් ඒ විදිහටම ලැබෙනවා. දැන් මම බැලුවා මට ලැබෙනවා හොඳට. කොහේ ගියත් මම ඍෂිකේශ ගියත් මට හොඳට ලැබෙනවා. තාපසාරාමයකට ගියත් හොඳට ලැබෙනවා. මම කල්පනා කළා එතකොට මේ නම් දීපුව තමයි. ඒ කොහොම හරි කළා ගානට හොඳ දේවල් ලැබෙනවා. කරදරයක් වෙන්නේ නැති වෙන්න ඒ කියන්නේ මේ පීඩාවක් වෙන්නේ නැති වෙන්න හොඳට තැන් ලැබෙනවා. අතරමං වෙන්නේ. මොකද මේ හේතු දීපු නිසා. ඉතින් ඒක ආනිසංස මං විඳින නිසා මේ ජීවිතේ මම මේ ජීවිතේ පුළුවන් තරම් දෙනවා. එතකොට ඒක අපේ ජීවිතේට අපි පුරුදු කළේ නැත්තම් අපිට ඊළඟ ජීවිතේ මුකුත් නැහැ. මම දන්න අයට කියන්නේ ඒක පුළුවන් තරම් දෙන්න ඕනේ කියලා. අපිට මේ හැමදාම ජීවත් වෙනව නෙමෙයිනේ අපි. හැමදාම ජීවත් වෙනව නෙමෙයි. දැන් මම මේ පාර ඍෂිකේශ් වලට ගිහිල්ලා උත්තර කාශි කියලා මේ කැලේ මැද්දේ තියෙන ආරාමයකට ගියා.
ගිහිල්ලා ඒක පොඩි කුටියක් තියෙනවා. ඒ සාදු මට කිව්වා අනේ මේකේ ලයිට් නැහැ කවුරුවත් එන්නේ නැහැ කිව්වා. ලයිට් අරන් දුන්නා. ඊට පස්සේ පහලට ආවා. දැන් පහලට ඇවිල්ලා නැවතින තැනක් වෙනවා. මම රිචිකේස් බස් ස්ටෑන්ඩ් එක ළඟ තියෙන පොඩි හෝටල් එකක නැවතිලා දැන් අපි එනවා. හොඳ තැනක් හම්බුණා ලාවෙට. දෙයට පහසුකම් තියෙන ලස්සන තැනක්. ඉතින් මං තුසිතට කිව්වා තුසිතනේ මට උපස්ථාන කරන්න කිව්වා. මං කිව්වා මේ අපි පිනට මේව හම්බ වෙන්න කියලා. සමහරුන්ට ඉන්න තැන් හොය හොය හරියට දුක් විඳිනවා. මට ගිය ගමන් ඉන්න තැනක් හම්බ වෙනවා. බලන්න වෙනස. ඊට පස්සේ දැන් ඉන්නකට මං කල්පනා කළා දැන් අපිට උපස්ථාන කළා අපිට උදව් කළා සාදුවරේ. ඊ සාදු මට කිව්වා අනේ මම හරි බයිසිකලයක් මට තිබුණා මං ඇවිද ගියා බයිසිකලේ කැඩුනා. මං ඉල්ලුවා මට බයිසිකලයක් තිබ්බනම් මං හැමතැනම මේ වන්දනාව යනවා කිව්වා. සයිකලයක් අරන් දුන්නා. යන්න කියලා. දැන් මේ මට කිව්වොත් මම ඒක කොහොම හරි මට පුළුවන් හැටියට මම කරනවා මට තියෙන දේවල් වල. ඉතින් මම කිව්වේ ඒකයි. ඉතින් ඒ වගේ දැන් ගිය පාර වන්දනාව අපි එක්කන් ගියා. වන්දනාව පිළිස හරියට දන් දුන්නා අපි. ජේතවනාරාමයට වෝටර් කූලර් එකක් අරන් දුන්නා. ඊළඟට මේ බුද්ධ ගයා විහාරයට ටයිල් අරන් දුන්නා සම්පූර්ණයෙන්. මූලගන්ධ කුටි විහාරයට ලයිට් එන්ජිමක් අරන් දුන්නා. ඊළඟට මේ මූලගන්ධ කුටි විහාරයට ලයිට් එන්ජිමක් අරන් දුන්නා. වතුර කූලර් එකක් අරන් දුන්නා. මේ මිනිස්සු ඔක්කොම එකතු කරපු 10කින්ගේ සල්ලි. ඊට පස්සේ ඒකේ සල්ලිට ඉතුරුණා. ඉතුරුනාට පස්සේ මං කිව්වා මේ ඉතුරු වෙච්ච සල්ලි වලින් අපි මං ඉතුරු වෙච්ච සල්ලි දෙකට බෙදුවා. බෙදුවාම මේ ඉත ඉන්න පිරිසට ඔක්කොටම තිබේ මොනවා හරි මං කිව්වා අපි සල්ලි දීපු වෙලට අපි මොනවා හරි දෙමු. ඊට පස්සේ ඔක්කොටම සුදු හඳුන් මාලි ගන්න. මාල වලට ගියා ඉන්දියන් මනි 1,15,000. එතකොට මාල අරන් දුන්නා. ඉතුරු සල්ලි වලින් ඒ අපිට උපස්ථාන කරපියට අපි ඒක පූජා කළා. මම ගත්තේ නේ 70ක්. එතකොට බලන්න මේ පින් නෙමෙයිද මේවා. පින්. ඒ හාඳුරු තාම පින් දිනවා. ඒ පීරතන හාඳුරු. අනිත් නඩ වලට එන ගමන් කියනවා මේන් අන්න නඩ. අන්න වන්දනා ගමන්. අන්න වඳින හැටි ආම් බලාපල්ලා කියනවා. මට මේ ඊයේ පිරිද හම්බිලා කියනවා අනේ නඩයක් ගිහිල්ලා හරි වදි. ඒ මිනිස්සුන්ට බයිනවලු වෙලාවට තේ නැත්තම් බනිනවලු. ඊට පස්සේ එහාඳුරු කරනවා කියන මට කිව්වා අපි මම කරේ මට මොකක් වන්නේ ඔබ වහන්සේ ගැනයි වන්දනා පිරිසි ගුණම කිව්වා මේ මිනිසුන්ට. මේ මොකද හේතුව? දැන් අපේ පිරිස මොකද එහෙම දෙන්න හේතුව? පින ගැන දන්නවා. පින ගැන දන්නවා. ඒ නිසා මේ දීම කියන එක හොඳට පුරුදු කරන්න ඕන එකක්. ඒ දීම කියන එක අපේ ජීවිතේට හොඳට පිහිට වෙන එකක්. ඊළඟ එකක් තමයි මේ ඔබටත් ඒක තියෙනවා දෙන්න මට තියෙනවා ඒක. මම කැමති නෑ නාස්තිය. දීම කියන එක වෙනම එකක්. නාස්තියට ඒක සම්බන්ධ කරගන්න එපා. දැන් මම කියනවා මම රිෂිකේශ්වර හිටියා කියලා මම දුන්නා කියලා. ඔබට හිතුවොත් දැන් නෑ. එතකොට ආයෙනම් මම තත දිගල්ලා විදන් කළා කෑවියොත් දැන් නෑ කියලා. එහෙනම් දවසකට මට කැමරට ගියේ රුපියල් 20යි. ගෑස් කුකර් එකක් පොඩි ගෑස් කුකර් එකක් අරන් එනවා. උදේට ඔය කිරි එකක් ගන්නවා. කිරි එකක් පරිප්පු එකක් මොන හරි තුසිතයි මම එකතු වෙලා උයා ගන්නවා බත් චුට්ට. අපි ප්‍රශ්න ඉවරයි. නාස්තිය නෑ. මම නාස්තියට කැමති නෑ. මම කැමති අර පිරිමැස්මට. ඒ වගේම කැමති දෙන්න. සමහරු අර පිරිමැස්මයි ලෝභකමයි කලවම් කරගන්නවා. ඔව් දෙක එකක් කියලා හිතනවා. හිතලා අර පිරිමැස්ම කියේ ලෝභ වෙනවා. අර පිරිමැස්ම කියේ ඔන්න ලෝභ වෙවි ඔන්න දෙන්නේ නෑ. අනුට දෙන්නේ පිරිමහනවා කියේ මොකද කරන්නේ? 10 දෙනෙක් ඉන්නුන සීනි දෙනවා අතට. බෝතලෙත් මේ පිරිමහන්න ඕනේ. මේ පිරිමහනවා නෙමෙයි මේ තියෙන්නේ මොකද්ද? ලෝභකම. මේ මහන්සි වෙලා හම්බ කරපු දේවල් නාස්ති කරන්න ඕනේ නැකි අර පිරිමැස්මයි ලෝභකමයි කලවම් කරගන්නවා සමහරු. ලෝභකම එනවා අර පිරිමැස්මේ වේශයෙන්. ඊට පස්සේ යාට අර පිරිමැස්ම හැටියට යා ඉස්සරහට දාන්නේ. නමුත් තියෙන්නේ මොකද්ද? ලෝභකම. අර පිරිමැස්ම කියන එක ජීවිතේට සම්පූර්ණම ඕන එකක්. මං උදෙසා මම කැමති නෑ වේදම් කරන්න. අනුන් උදෙසා මං කැමති මට තියෙන ඕනම දෙයක් දෙන්න. ඒ වගේ අපි පුරුදු වෙන්න ඕනේ. එතකොට අපිට සරල ජීවිතයක් ලැබෙනවා. අනිත් පැයට ඒකෙන් උපකාරයක් තියෙනවා. එතකොට ඒ දීම කියන එක හොඳට පුරුදු කරන්න ඕනේ. අපේ ජීවිතේට හොඳට ඒක පිහිට පිණිස උපකාර පිණිස පවතිනවා. දීම අතර අග්‍ර දීම මොකද්ද? ධර්ම දානෙ. ධර්ම දානෙ ගැන තියෙනවා. ධර්ම දානෙ දුන්නේ ඉස්සලාම ලෝකෙට බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු 45ක්ම දන් දුන්න ධර්මයේ. ඒ නිසා ඔබත් මේ ධර්මය ඉගෙන ගත්තාම ආමිෂ දානෙ වගේම ධර්ම දානයක් දෙන්න ඕනේ. දැන් මට මතකයි දැන්
ඔය සවැත් නුවරදී මට මතකයි සමහර අම්මලා ඔන්න මට ආධාර දීලා යනවා. යාර මේ දැන් අපි ඔය ලයිට් එන්ජිමට මේ දැන් එකතු කරනනේ මුදල්. සමහර ගිහිල්ලා ආයෙ රමක් කරේ මට කියනවා අනේ සෝමනි තවත් මට දෙන්න හිතෙනවා. ආයෙත් දීලා යනවා. ආයෙ රමක් ගිහිල්ලා ආයෙත් එනවා. මට මේකත් දෙන්න හිතෙනවා. බලන්න ඉතින් ඒක එක්කෙනාගේ සීත්වල තියෙනවා. එතකොට මේ ඒ වගේ දෙන්න පුරුදු වුණාම ලැබෙන්න ගියාම ඒ විදියටම ලැබෙනවා. කෙඳිරි ගගා දෙනවනේ. ලැබෙන්නේත් කෙඳිරි ගගා. ලැබෙන්නේ ඇදලා ගත්තත් එන්නේ නැහැ ඒක. අතදී කරලා පිරිසුදින් දෙනව නේද? කඩාගෙන වැටෙනවා ළඟට ලැබෙනවා. ඒක හරි පුදුම එකක්. ඒ නිසා දෙනකොට හිත් දෙකකින් දෙන්න එපා. හොඳට හිතෙන් පිරුණු හිතෙන් ඒක අතාරින්න ඕන. පිරුණු හිතෙන් අතහැරලා සතුටු වෙන්න ඕන. එතකොට ඒක ඒ විදියටම ලැබෙනවා. ඒක සහජක බමුණත් යම්කිසි යුද්ධයක් හිතෙන් කළා. එහෙම යුද්ධයක් කරන්න ඕනේ නැහැ මේකේ. මේකේ අපිට ඕනේ පිරුණු හිතෙන් හිතිච්ච ගමන් අපි මේක දෙන්න ඕනේ. ඒක තමයි අපේ තියෙන ලොකුම කුසලතාවිය. ඒක තිබුණොත් දැන් මන් දන්න අපිට සම්බන්ධ සමහර දායක පින්වතුන් ඉන්නෝ. ඒ හරි පුදුමයි ඒගොල්ලන්ගේ අතෑරිල්ල. හරි ලස්සනට මෙහෙම දෙනවා. ඉතින් ඒ නිසා මම ඒක ගැන සතුටු වෙනවා. මොකද මමත් එහෙම කෙනෙක් නිසා. එතකොට ජීවිතේට අන්න ඒක හොඳට පිහිටක් දීම. ඒ විදිහට පුරුදු කරන එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න මිනිස්සෙක් ඉන්නවා මේ ලෝකේ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඉන්නවා මේ ගෞරව කළ යුත්තන්ට ගෞරව කරන්නේ සැලකිය යුත්තන්ට සලකන්නේ ඊළඟට මේ පාර යන එක්කෙනාට දැන් අපි කියමු පාර යනකොට අපි එයාටත් ඉඩ සලසලා යන්න ඕනේ. එහෙම කරන්නේ සත්කාර කරන්නේ ගරු කරන්නේ පිහිට වෙන්නේ ඒ කියන්නේ ගෞරව මාන්න දක්වන්නේ ගරු බුහුමන් දක්වන්නේ ආංගයා මරණින් මත්තේ අපාගත වෙලා රවුම ගහගෙන ඇවිල්ලා මේ මනුස්ස ලෝකෙ උපදිනවා. උපදින්නේ කොහේද? නීච කුලේ ඉපදිලා සමාජයෙන්ම ගැරහුම් ලබාගෙන ජීවත් වෙනවා. එහෙනම් දැන් අපිට පේනවා මේ ලෝකෙ කොච්චර දියුණු වුණත් මේ කුල බේද නැති කරන්න බෑනේ. මේකට හේතුව තමයි මේ කර්ම විපාක හැටියට මේක පස්සෙන් එන නිසා. තියෙන එකක්. එතකොට මේක මේ කුල බේද කියන එක නැති වෙන්නේ ධර්මය අවබෝධයට ආපු පිරිස තුල විතරයි. අනිත් පිරිස හැමතිස්සෙම ඒව තුල තමයි ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්න නීච කුලයේ ගිහිල්ලා එයා උපදිනවා. නීච කුලයේ උපදුනාට පස්සේ එයා ආයමත් නීච කුලයේ ඉඳලා ආයමත් ලෝකෙට ගරහලා ආයමත් පිරිහිලා ආයෙත් යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන උසස් කුලයේ උපදින්න කොහොමද වෙන්නේ? නිහතමානී වෙලා ගරු කළ යුත්තන්ට ගරු කරලා සැලකිය යුත්තන්ට සලකලා ඒ මාර්ගයේ යන අයට ඉඩකඩ සලස්සලා දීලා පිදිය යුත්තන් පුදලා එහෙම වාසය කරනවා නම් මොකද වෙන්නේ? ආන්න මරණින් මත්තේ උසස් කුලයක උපදිනවා. එතකොට මේක මේ ජීවිතවලට දැන් මේ කියන දේවල් ඔක්කොම ජීවිතවලට පොදුවේ. දැන් අපි කුල බේදයට සාමාන්‍යයෙන් මම කුල බේදයට සම්පූර්ණයෙන්ම අකමැති එක්කෙනෙක්. ಜಾති බේදයට සම්පූර්ණයෙන්ම අකමැති එක්කෙනෙක්. මගේ ළඟ ඒ මොකවත් නැහැ. ඕනම කෙනෙකුට මම කැමතියි ධර්මය කියලා දෙන්න. ඕනම කෙනෙක් කැමතියි මම ධර්මයේ හැසිරෙනවා. එතකොට නමුත් එහෙම මමම වුණා කියලා මේ ලෝකේ ඒක නැතුව යනවාද? ලෝකේ ඒක තියෙනවා. එහෙනම් ඒවට අයිති කොටස් ඒවා විඳවනවා. ඉතින් මේ නිසා තේරුම් ගන්න ඕනේ අපි මේවා අපේ ජීවිතවලට සෑහෙන්න බලපානවා. ඒ නිසා කවදාවත් මිනිස් සාමාන්‍යයෙන් අපි කියමු ඉහළ කුලයක ඔබ ඉන්නවා කියලා. පහත් කුලයේ අයට ගරහන්න එපා. පහත් කුලයක ඉන්නවා කියමු. ඉහළ කුලයේ අයට ගරහන්න එපා. ওই දෙකම බලපානවා. හීන කුලයක උපදින්න. ඒ නිසා මේ හීන කුලයක නොඉපදී මේ හොඳ තැනකට අපි ඇවිල්ලා තියෙන්නේ. මොකද හේතුව අපි සංසාරේ ගරු කළ යුත්තන්ට ගරු කරපු නිසා. එහෙනම් අපි ඒක අපේ ජීවිතේ ගුණ ධර්මයක් බවට පත් කරගන්න ඕනේ. ගරු කළ යුත්තන්ට ගරු කිරීම. දැන් මම එහෙදී වුණා මට ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය Hindu සාදුරු ඉන්න මම ගුණවන්තකමට මම කවුරු කළත් ගුණවන්තකම ඒක උසස් දෙයක්. ගුණවන්තකමට ගරු කරනවා. ගුණවන්තකම අගය කරනවා. ඒක මට කොයි ආගමක කළත් යහපත් දේ යහපත් නේද? දැන් අපි බෞද්ධ වුණායි කියලා බෞද්ධ වෙච්ච පමණින් අපි අයහපත් දේ කළොත් ඒක යහපත් වෙනවද? ඒක අයහපත්.
වෙන ආගමක කෙනෙක් යහපත් දෙයක් කළොත් ඒක යහපත්. ඉතින් ඒ නිසා යහපත් දේ යහපත්. ඉතින් ඒ නිසා ඒ අවබෝධයට අපි ආවොත් අපේ ජීවිතවලට ඒක ලොකු දියුණුවකට පාරක්. ඒක අපේ ජීවිතේට ලොකු පිහිටක්. ඔන්න ඊළඟට තියෙනවා අපි අනිවාර්යයෙන්ම දැනගත යුතු ඊළඟ කරුණ. ඒ තමයි මොලේ නැතිවීමේ රහස. නුවණ නැතිකම. මොකද්ද? කුසල් මොනවද කියලා හොයන්නේ. අකුසල් මොනවද කියලා හොයන්නේ නැහැ. හරි දේ මොකද්ද කියලා හොයන්නේ නැහැ. වැරදි දේ මොකද්ද කියලා හොයන්නේ. පුරුදු කළ යුත්තේ මොකද්ද කියලා නුවණින් විමසන්නේ. පුරුදු නොකළ යුත්තේ අත්හල යුත්තේ මොකද්ද කියලා නුවණින් විමසන්නේ. මේ නිසා මොකද වෙන්නේ? මේක මම පුරුදු කළොත් බෝකල් මට දුක පිණිස පවතිනවා කියලා හිතන්නේ. මේක මම පුරුදු කළොත් බෝකල් සැප පිණිස පවතිනවා කියලා හිතන්නේ. මේ නිසා මොකද කරන්නේ? යා කුසල් දන්නේ, අකුසල් දන්නේ. කුසල් කියලා අකුසල් කරනවා. අකුසල් කියලා කුසල් කරනවා. ඉතින් පටලුව ගන්නවා හරියට. ඊළඟට හරි දේ කියලා හිතාගෙන වැරදි දේ කරනවා. වැරදි දේ කියලා හිතාගෙන හරි දේ අතාරිනවා. ආන්න මොකද මේ හේතුව? නුවණ මදි. මේ නිසා ඒ නුවණ මදි වුණොත් බුදු කෙනෙක් පහළ වුණත් අපිට අඳුන ගන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබුණත් අඳුන ගන්න බෑ. නුවණ මදි එක්කිනාත් එක්ක ඒ මෝඩකමත් එක්ක තව එකක් එකට යනවා. මොකද්ද? මෝඩකමයි අහංකාරකමයි. නුවණත් එක්ක යනවා නිහතමානීකම. මෝඩකමත් එක්ක යනවා අහංකාරකම. මේ නිසා මේ මෝඩ කෙනාට යමක් තේරුම් කළ දෙන්න අමාරු. නුවණ තියෙන කෙනෙකුට යමක් තේරුම් කළ දෙන්න පුළුවන්. එයා ඒක අහුම්කම් දෙන්නේ අර නිහතමානීකම නිසා. මෝඩ කෙනා අහුම්කම් දෙන්නේ නැහැ. ඒකට වෙන කරුණු කියලා ඒක වහනවා. මේ නිසා එයාට අන්තිමට කුසල් හොයාගන්නත් බෑ, අකුසල් හොයාගන්නත් බෑ. කරන්න ඕනේ මොකද්ද කියලා දන්නෙත් නෑ, නොකරන්න මොකද්ද කියලා දන්නෙත් නෑ. මොකක්වත් දන්නේ නෑ. ඔන්න පටලෝගෙන නැත්තර නැති වෙනවා. අන්න මොලේ නැති එක්කෙනා, නුවණ නැති එක්කෙනා. මට ඉස්සර මේක තේරුමක් තිබුණේ නෑ. මේ සූත්‍ර අහනකට තමයි මට නම් ගොඩක් ඒක මට තේරුනේ මේ ආලවක සූත්‍රයේදී. මට ඉතින් අර මේ ඉස්සර ඔය ධර්මයේ මම ඉගෙන ගන්නකොට ඉතින් හරි ප්‍රශ්නයක්. ඇයි මේ පිම්මදි කියන කාරණේ? අහන එක්කෙනා මොකද්ද කියන්නේ? පිම්මදි. පාරමී මදි. අපිට සුදුසුකම් නැත. ධර්මය අවබෝධ කරගන්න වාසනාව නැත. මහා අවාසනාවන්ත සත්ත්ව කොට්ටාසය. කොහොම තමයි අපිට අහන්න ලැබුණේ. දැන් මට හරි ප්‍රශ්නයක් මේක. ඉතින් මං කාම හරි වැඩි නෝන දිනු කරන්නේ කොහොමද? මන්ට එක ස්වාමීනාථ කෙනෙක් කිව්වා පහම් පත්තු කරන්න කියලා. මම ඉතින් පොල් තෙල් අරන් ගිහින් පහම් පත්තු කරනවා. එයි දැන් මම කල්පනා කළා නෝන ලැබුණොත් නේ මේක හරියන්නේ. දවසක් මම මේ ආලවක සූත්‍රය කියවද්දි තේනවා බුද්ධ දේශනාව අහලා නෝනින් විමසනකොට නෝන වැඩෙනවා කියලා. ආන් එදා මම ඒක නැති කළා. බලන්න මේ සූත්‍රය නොතිබෙන්න. අපි ඉවරනේ. නුවණ වැඩෙන පින්කම් කීකේ පහම් පත්තු කර යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දානේ හැටියට මේ ආලෝක දානේ. ආලෝක දානේ හැටියට අපි කරන්න ඕනේ මේ නැති බැරි මිනිසියෙකුට ආලෝකයක් ලබා දීම. ආලෝක දානේ. දැන් අපි කිව්මු දැන් මට මම නම් ගෙවල් කීපයක ලයිට් අරන් දීලා තියෙනවා. ගෙවලුත් හදලා දීලා තියෙන බර ගන්න. එතකොට මේ ඒව තමයි ආලෝක දාන. දැන් සාමාන්‍යයෙන් අපි මේ මෙතන පහන් ගොඩාක් පත්තු කරනවා කියමු. ඒක මම පෞද්ගලිකව හිතනවා. ඒක නෙමෙයි නියම ආලෝක දානය. ආලෝක දානය අපි මේ දැන් මේ කරන කතාව. මේකෙන් අපි ප්‍රඥාව ලබන්නේ නැද්ද? මේකෙන් අපි ප්‍රඥාව ලබනවා. ඊළඟට අපිට කවුරු හරි දුප්පත් කෙනෙක් ඉන්නවා මේ එලියක් නැති. අන්‍යයට අපි එලියක් දෙනවා. ආලෝක දානය. ගයක් තියෙන ලයිට් ගන්න වත්කමක් නෑ. අපි ලයිට් අරන් දෙනවා. ආලෝක දානය. ඒ වගේ අර අපි දැන් තියෙන මේක පැටලිලා තියෙන. ඉතින් ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ අපේ ජීවිතවලට හරි උපකාර වෙනවා මේ ප්‍රඥාව කියන එක. ප්‍රඥාව නැත්තම් අපිට මේ ධර්මය අල්ලන්න බෑ. නුවණ නැත්තම් මේක අල්ලන්න බෑ. ඊළඟ එක තමයි මේ නුවණ කියන එක ඉබේ පහළ වෙන්නේ නැහැ. ඉබේ පහළ වෙන්නේ නැහැ. මේකට හරි මහන්සියක් ගන්න ඕනේ. නුවණ ඇති කර ගැනීම පිණිස හරි මහන්සියක් ගන්න ඕනේ. මොකද්ද ගන්න මහන්සිය? බුද්ධ දේශනා නිතරම කියවන්න ඕනේ, අහන්න ඕනේ. නිතර කියවමින් අසමින් අසමින් ඒ අනුව කල්පනා කර කරුණු ගලප ගන්න ඕනේ. බලන්න මේ නුවණ කියන එකේ වටිනාකම මම කියන්නම්. කල්පනාවේ මම මේ පාර මට ආරංචි වුණා දිල්ලියේ තියෙනවා කියලා විශාල පන්සලක් Hindu සාදුරුන්ගේ.
ඒකට කියන අක්ෂරධම් කියලා. දැන් මම මේ පාර අනිත් අයට බලන්න යන්නත් කිව්වා ඒක අක්ෂරධම් කියලා. අවුරුදු 5ක් ඇතුළත අක්කර 100ක ප්‍රදේශයක සාදුවරයෙක් ගොඩනගපු පන්සලක්. ඇමරිකාවටවත් බෑ අවුරුදු 5කට ඒක හදන්න. එච්චර විස්මිත නිර්මාණයක් හදලා තියෙනවා. ඉතින් ඒක දැක්කහම මගේ හිත වසඟ වුණා. අම්මෝ මේක මේ මිනිස්සු හදලානේ කියලා. නමුත් තීලක මොහොතේ මගේ නුවණ බලන්න මම කියන්නේ. මම බැලුවා දැන් මේක ආවට භූමිකම්පාවක් කිව්වොත් මේක සුටුස් ගාලා වැටෙනවනේ. වැටෙන්නේ නැද්ද? වැටෙනවනේ. නමුත් මං කල්පනා කළා එහෙනම් අපි මිනිස්සුයෙකුට මේක හදලා පෙන්නට වඩා මිනිස්සුගේ ඇස් පෑදුව. ඒකනේ හරි වැඩි. අන්න බලන්න මගේ කල්පනා නිසා ඒ හැදිච්ච තාලේ. දැන් අරක බල අපි පුදුමයටපත් වෙ හිතනවා නේ අපිටත් මේක හදන්න නැත්නම්. නමුත් මේක ඒක දැන් මේගොල්ලෝ ඒ සාදුරු ඔක්කොම මේක දිහා බල නමුත් එතන තියෙන්නේ ගල් විතරයි. කැටයන් සිවුන් තමයි ගල්නේ. නමුත් මේ ගල් කැටියම්ද වටින්නේ මේ මිනිස්සුන්ට බුද්ධිය දෙන එකද? මෙහෙම බලකට මම කල්පනා කළා එහෙනම් අපිනේ හරි දේ කළා තියෙන්නේ. අපිනේ හරි දේ කළා තියෙන්නේ. එතකොට අරක අපිට නියම විදිහට ඒක බේතොයි තේරිලා බේරිලා ගියා. අන්න නුවණින් කල්පනා කරනවා කියන්නේ ඒකයි. ඒතකොට අනිත්‍ය ගැන අපි කල්පනාවේ හොඳකම නිසා අපිට ඒක ගල්ප ගන්න පුළුවන් වුණේ. මේ වගේ ප්‍රඥාව නැතිනම් අපිට හරි අමාරුයි කරන්න. ප්‍රඥාව තියෙන්න ඕනේ. ප්‍රඥාව නැති හොයන්නේ නැත්තම්. විමසන්නේ නැත්තම් නුවණින් විමසන්නේ නැත්තම් ප්‍රඥාවක් හටගන්නේ නැහැ. ඒකට මම ඉස්සර කතාවක් කිව්වා. මොකද්ද? මතකද නැහැ. යමක් කවුරු හරි කිව්වහම එයා ඒක gediya පිටින් ගිලිනවා කියලා. ඒකට මොකද්ද කියන්නේ? ප්‍රඥාව නැහැ කියලා. නමුත් විමසනවා නම් යා ඕන කෙනෙකුට ඕන දෙයක් කියන නිදහස තියෙනවා. නමුත් බාර ගන්න එක තමා සතු එකක්. හැබැයි නුවණින් විමසලා. එහෙමනේ මේකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රඥාවන්තයෙක් වෙන්න මං හිතන ඔබට ප්‍රඥාවන්තයෙක් වෙන්න මෙවැනි අවස්ථාවක් නම් ආයෙමත් එන්නේ නැහැ. ඇයි මෙච්චර බුද්ධ දේශනාවල් එළියට ආපු කාලයක් නැහැ. ත්‍රිපිටකයේ තිබුණේ අල්මාරි වල ලොක් කළානේ. එතකොට මේක දැන් බුද්ධ දේශනාවලින් අපිට විස්තර වශයෙන් අහන්න ලැබෙනකොට ඒව විමසනකට මොකද වෙන්නේ? අන්න ප්‍රඥාව ඇති වෙනවා. නුවණින් විමසනකට ප්‍රඥාව ඇති වෙනවා. අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ ප්‍රඥාව කියන එකට බලපානවා නිහතමානීකම. නුවණින් විමසනවා කිය අපි මේක පටලව ගත්තොත් මාන්නෙත් එක්ක. ඊට පස්සේ නුවණින් විමසන්න හම්බ වෙන්නේ අපි මොනවා හරි මත ගොඩක ඉඳලා අවුලක් හදාගෙන ඉඳී. ඒ නිසා මේ නුවණින් විමසීමට හරිය වැදගත් වෙනවා නිහතමානීකම. නිහතමානී වෙලා තමයි නුවණින් විමසන්න ඕනේ. නුවණින් විමසනගේ බුද්ධ දේශනා තමයි නුවණින් විමසීම කල්පනා කර තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් අරගෙන තමයි ඒක අපි හදාගන්න තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ප්‍රඥාව වැඩෙනවා කියන එක අපේ ජීවිතේට අනිවාර්යම ඕනේ පින්වත්නි. ප්‍රඥාවක් නැත්නම් අපේ මේ ජීවිතේ කිසි ආනුභාවයක් නැහැ. මම දැකලා තියෙනවා සමහර ආච්චි අම්මලා අවුරුදු 80ක් නෙමෙයි. ඒ අම්මා අම්බුනේ මට අවුරුදු 85ේදී. වයස 85යි. ඒ නුවර පැත්තේ ආච්චි අම්ම කෙනෙක්. ඒ අම්මට අවුරුදු 80ේදී තමයි මේ ධර්මයේ හම්බ වෙලා තියෙන්නේ. 85ේදී මාව හොයාගෙන ආවා. හරි නුවණක්. හරිම ඥානවන්තයි. ඒ ආච්චි අම්ම මට කියනවා අනේ ස්වාමීනි අපේ පරම්පරාවේ හැමෝම 80 වෙනකොට මලා. මම 80ේදී මැරුණේ නෑ කිව්වා. මට 80ේදී මලා නම් මටත් මේ ධර්මේ නෑ කිව්වා. මට 80ේදී කිව්වා මේ තිසරණේ පීර නැටි ක්‍රමයේ අහුුනේ. දැන් මේ අවුරුදු 5ේදී මම හොඳට මේක පුරුදු කරනවා කිව්වා. හරි ලස්සනට මේ පංචශීක බල හොඳට පුරුදු කරගෙන පිළිටවගෙන ඉන්න අම්මා කෙනෙක්. එතකොට බලන්න එයාට අවුරුදු 80ේදී මේ ධර්මය අල්ලන්න බාධාවක් වුණාද? නෑනේ. ඒ අම්මා මේ ඇටසැකිල්ලක් වගේ හරි කෙට්ටුයි. දුර්වලයි. හැබැයි දුර්වල කය විතරයි. මනස නුවණ හරි තරුණයි. එහෙනම් අපිට පේන මේ කය දුර්වල වුණා කියලා අපි ඒක හිත වට ගන්න කරුණක් නෙවෙයි. වයසට ගියා කියලා ඒක අපි දැන් වයසයි. අපිට දැන් තේරෙන්නේ නැහැ. අපි දැන් පස්සට විසිනුනේ කියලා කල්පනා කරන කරුණක් නෙවෙයි. එයාට නුවණින් විමසීමේදී ඒ නුවණින් විමසන්නේ එයාට ඒක රුකුලක් මිසක් එයාට ඒක බාධාවක් නෙමෙයි. ඒ නිසා මේ නුවණින් විමසන කෙනෙකුට හරි වාසියක්. හැමතිස්සෙම තියෙනවා හොඳට 100යි නුවණයි තියෙනවා. ඒ නුවණින් විමසන්න පුරුදු වීම තුල තමයි ප්‍රඥාව වැඩෙන්නේ. නමුත් අපි අර පුරුද්දට ඉඩ දෙන්න හොඳ නැහැ. අපේ ජීවිතේ ප්‍රඥාව වැඩෙන්න තියෙන බාධාව තමයි කම්මැලිකම.
කම්මැලිකමයි කියලා කියන්නේ ඔන්න පුරුදු වෙලා තියෙනුන අපි ගෙවල ඔන්න බත් කිව්වා. කෑවා. වළම්පිගන් ටික හේදුවා. ආන්සි වුණා. නැගිට්ටා. ටීවී එක දැම්මා. ඊට පස්සේ වහල පහල දේවල් ටික කතා කර කර ඉන්නවා. ප්‍රඥාව වැඩිද? කවදාවත් නැහැ. ප්‍රඥාව වැඩෙන්න නම් එයා මේ දහම් පොතපත කියව ඒකේ හිත පිහිටව ගන්න ඕනේ. උත්සාහයෙන්. දහම් පොතපත කියව ඒකේ හිත පිහිටවා ගන්නකොට අන්න ප්‍රඥාව වැඩෙන්න ඒක උපකාරී වෙනවා. මොකද හේතුව මේ දහම් පොතපත කියව 100 පිහිටව ගන්නකොට හරි ලස්සනට 100 යෙදෙනවා ඒ ධර්මයට. ධර්මයට 100 යෙදෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ කරුණ යාට ආර්ථික වශයෙන් හිතට වදිනවා. අන්න ඒ හිතට වදිනකොට එයා හිතට වැඩිච්ච දහම් කරුණ අනුව හිතනවා. ප්‍රඥාව ඇති වෙනවා. එමේ ප්‍රඥාව ඇති වෙන්නේ. එතකොට ඔබට ඒක කරන්න බැරිද? පුළුවන්. ඒකක දැන් මම එහෙම කරන්නේ. මට හොඳට තේරෙනවා මේ නුවණින් කල්පනා කරනවායි කියන එක අමාරු තමයි. නමුත් ඒක පුරුදු වුණාට පස්සේ ඒක ජීවිතේ කොටසක්. ඒ නිසා ඒක හරි වාසියක්. ඒක ධර්මයේ සීකර කර ධර්මයෙන්ම ඒක කරන්න තියෙනවා. මොකද හේතුව මේ ධර්මෙන් දිනු කරනට යාට ටික ප්‍රඥාවන්ත කෙනෙක් වීමේ වාසනාව හැමතැනම බුදුරජාන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් ගැන දේශනා කරලා තියෙනවා. ශ්‍රුතවත් ශ්‍රාවකයා, ප්‍රඥාවන්ත ශ්‍රාවකයා, ඥානවන්ත ශ්‍රාවකයා, බුද්ධිමත් ශ්‍රාවකයා කිය උන්වහන්සේ හැමතිස්සෙම විශේෂ පදයක් යොදවනවා ශ්‍රාවකයාට. ඒ බුද්ධිමත්කම කියන එකත් එක්ක තමයි අපේ ජීවිතය තුළ ආනුභාවයේ සුන්දරත්වය, ලස්සන තියෙන්නේ. හැබැයි ඒක මතක තියාගන්න මේකයි. ඒ ධර්මයේ හදාරන්න ඕනේ මේ අනුන්ට කියන්න නෙමෙයි. තමන් ඒකෙන් ආස්වාදයක් විඳින්න ඕනේ. තමන් සතුටක් විඳින්න ඕනේ. තමන් මේ ධර්මයෙන් සුන්දර බවක් අත්දකින්න ඕනේ. ඒ ධර්මයේ සම්බන්ධයෙන් තමන් සතුටක් විඳලා ඉන්නකොට එයාට ඒක තව කෙනෙකුට උනත් කියා දෙන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඒකෙදි එයා කෙරේ අනුකම්පාව තියෙන්න ඕනේ. එයා කෙරේ අනුකම්පාව නැතුව මට අවබෝධ වුණා. හැබැයි උඹට නෑ. ඔය මානසිකත්වයෙන් හිටියොත් එහෙම. ඊළඟට එයා දන්නේ නෑ. එයා කරන්නේ ඉන්ෆ්ලුවන්ස් එකක්. එයාගේ අවබෝධය අනිත් එක්කනට දෙන්න බලපෑමක් කරනවා. එතකොට එයා ඒක අවබෝධ කරගන්නේ එයා ඒකත් එක්ක ගැටෙනවා. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. එයාත් එක්ක කෙනෙකුට කරුණාවක් තියෙන්න ඕනේ. ඒ කරුණාව ඇති වුණාම තමයි එයාට තෝරලා දෙන්න හිතෙන්නේ. අනුකම්පාවක්. හැබැයි තෝරලා දීමේදී අපි යාගේ අදහස් තීරුම් අරගෙන තෝරලා දෙන්න ඕනේ. මම නම් ගොඩාක් දුරට මේ බලෙන් මේක රිංගවන්න යන්නේ. මොකද හේතුව? ඒක සද්දනතු මම ඉන්නවා. ඉතල මම අවස්ථානුකූලව මේක කරන්න වෙන බලන්න. මේක කරන්න කියනවා. සමහරට ඉතින් ඒක කළා හරියට ප්‍රතිඵල ගන්නවා. මොකද හේතුව ධර්මයේ අවබෝධ කරගන්නවා කියන එක ප්‍රඥාව උපදවනවා කියන එක ඒක තමයි ලෝකේ තියෙන අමාරු දේ. ඒ අමාරු දේ බලෙන් කවුරුවත් කාට හරි කමන්නේ බලෙන් කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම කෙනෙක් ලෑස්ති වෙන්නේ නෑ. Taman කැමැත්තෙන් නුවණින් මෙනෙහි කරනකම් යෝනිසෝ මනසිකාරේ කාටවත් බලෙන් දෙන්න බෑ. තේරුණාද කීපේක? මම ওই මහමිුණායි පිරිසිරුණත් කියන්නේ උගන්වන්නේ නෑ මං. ඉගෙන ගන්න ඕන නම්. ඕනනම් ඉගෙන ගන්න උගන්වන්නේ නෑ. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඉගෙන ගන්න ඕන එක්කෙනා ඉගෙන ගන්නවා. මං උගන්වනකම් බලන් හිටියොත් කවදාවත් ඉගෙන ගන්න හම්බ වෙන්නේ නෑ. මං උගන්වන්නේ නෑනේ. දැන් ඔන්න මම ධර්මයේ උගන්වනවා. දැන් ඔබට දැන් ඔන්න ධර්මයේ කියනවා. දැන් ඔබ මේ කාරණේ අරගෙන ඊට පස්සේ දැන් ඔබ හිතුවේ නැත්තම් ඔබට මේක ඉගෙනීම බවටපත් වෙන්නේ නෑ. ඔබට ඉගෙනීම බවටපත් වෙන්න නම් ඔබ මේ කරුණ ඔස්සේ නෝනින් හිතන්න ඕනේ. එහෙනම් මම උගන්වන්නේ නෑ. ඔබ ඉගෙන ගන්නවා. අන්න ඒකයි මේකේ තියෙන මේ වෙනස. ඉතින් ඒ නිසා මේ තම තමන් ධර්මයේ තුලින් ඉගෙන ගන්න ඕන හොඳ දේවල් ඔක්කොම. ඔන්නේ ඊට පස්සේ ටික යාගේ ජීවිතයේට ඒ පින් රැස් වෙනවා. ඉතින් ඒ අතර අග්‍රම දේ තමයි ප්‍රඥාව. දැන් අපි මේ ජීවිතේ හොඳට ප්‍රඥාව පුරුදු කළොත් ඊළඟ ජීවිතේ උපදින්නේ කොහොමද? ඉතින් අහන්න දෙයක් නෑ. ඉතින් හොඳ තීක්ෂණ නුවණ ඇතුව තමයි දෙවියන් අතරට ගියත් එයා යන්නේ. මිනිසුන් අතරට ආවත් එයා එහෙම කෙනෙක් වෙනවා. ඇයි මේ ජීවිතේ හොඳට ප්‍රඥාව පුරුදු කරලා. ඒ දුර්ලභ වාසනාව දැන් තියෙනවා. ඒ වාසනාව ඔබ දැනගන්න ඕනේ ඔබේ ජීවිතේට එකතු කරගෙන පෝෂණය කරගෙන ඔබ දැනගන්න ඕනේ. හැබැයි ඉතින් ඔබ මතක තියාගන්න ඕනේ ඒක ප්‍රඥාව දියුණු වෙන්න නම් තමන් හිතන්න ඕනේ.
බොහෝ දිනකට වෙලා තියෙන්නේ තමන් හිතන්නේ. තමන් හිතට ප්‍රශ්නයක් ආව කියන මොකක් හරි ගැටලුවක්. ඒ ගැටලුව විසඳෙනකම් යා ධර්මයේ සේවනය කරන්න ඕනේ. ධර්මයේ සේවනය කරන්න එකපාරට ඊළඟ එක්කෙනාගෙන් අහනවා මේක මොකද්ද මේක? ඊට පස්සේ යා කියනවා මේක මේකයි. එතකොට එයා විමසන එක එතනින් ඉවරනේ යාගේ. ඊට තව දහම් ගැටලුවක් මතුවෙනවා. එයා ආයෙ අහනවා කියලා මේක මොකද්ද? මේකයි උත්තරේ. දැන් මම කරන්නේ උත්තරේ දෙන්නේ. දැන් මගෙන් අහකට දහම් ගැටලු මම කියන අසල් සූත්‍රය බලන්න. අසල් සූත්‍රය බලන්න. එතකොට මොකද වෙන්නේ? එයා ඒක බලලා එයා හොයාගන්න ඕනේ. එතකොට මේ ප්‍රඥාව වැඩි වෙනවා. එයා තුල ප්‍රඥාව දියුණු වෙන්න කැමති නම් මම මොකද කරන්න ඕනේ? ඔබ අරක අහන්න, අරක බලන්න, අරක කියවන්න. අන්න එතකොට එයා ඒක හොයාගෙන යන්න ඕනේ. එයා ඒක කියවන්න ඕනේ. එයා පුහුණු කරන්න ඕනේ. අන්න එතකොට එයාගේ මනස ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා ඒකට. එතකොට එයා ප්‍රඥාවන්තයෙක් වෙනවා. එහෙමයි ප්‍රඥාව වැඩෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහා ප්‍රඥාවන්තයෙක් වෙනවා කියලා. මේ විදිහට කුසල අකුසල් ගැන නුවණින් විමසීමස අපිට යන්න පුළුවන් වුණා. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ තෝදෙය්‍ය පුත්‍ර සුබට සුබ අල්පායුක්ෂ ආයුෂ අඩු වැඩපිළිවෙලක යා එන්නවා නම් එයාට දිගටම ආයුෂ අඩුයි. ආයුෂ වැඩි වෙන වැඩපිළිවෙලක යා ඉන්නවා නම් එයාට දිගටම ආයුෂ වැඩි වෙනවා. ලෙඩ දුක් රෝග හැදෙන වැඩපිළිවෙලක යා ඉන්නවා නම් එයාට තියෙන දිගටම ලෙඩ දුක්. ලෙඩ දුක් නැති වැඩපිළිවෙලක යා ඉන්නවා නම් එයාට ඉස්සරහට ලෙඩ දුක් නැහැ. එයා ඉන්නේ රූපේ කැත වෙන වැඩපිළිවෙලක නම් එයාට ඉස්සරහට හම්බ වෙන්නේ කැත රූපයක් තමයි. එයාට තියෙන රූපේ ලස්සන වෙන වැඩපිළිවෙලක නම් එයාට ඉස්සරහට ලස්සන රූපයක් ඇතු ලැබෙනවා. එයා අල්පේ ශාක්‍ය වැඩපිළිවෙලක නම් ඉන්නේ. එයාට අනාගතයේටත් අල්පේ ශාක්‍ය තමයි. මහේ ශාක්‍ය වැඩපිළිවෙලක නම් එයා ඉන්නේ මහේ ශාක්‍ය තමයි. එයා මේ දිලිඳු වෙලා යන වැඩපිළිවෙලක නම් ඉන්නේ. එයා අනාගතයේටත් දුප්පත් තමයි. එයා ධනවත් වැඩපිළිවෙලක නම් ඉන්නේ. එයා අනාගතේ ධනවත්. එයා මේ ප්‍රඥාව වැඩෙන්නේ නැති වැඩපිළිවෙලක නම් ඉන්නේ. එයා අනාගතයේටත් නුවණ නැති එක්කෙනෙක්. එයා ප්‍රඥාව ඇති වෙන වැඩපිළිවෙලක නම් ඉන්නේ. එයා අනාගතේ ප්‍රඥාවන්ත එක්කෙනෙක්. බලන්න මේ. එතකොට බලන්න මේ මෙතන මොකද්ද තියෙන්නේ? මෙතන තියෙන්නේ ප්‍රාර්ථනාවක්ද හේතුඵල ධර්මයක්ද? හේතුඵල ධර්මයක් නෙනේ. මේ හේතුඵල ධර්මයක් තියෙන බුද්ධ දේශනාවක් අපිට තියෙද්දී මෙහි ඉඳලා කොඩි අරගෙන ගිහලා අර වගේ දේවල් ඉල්ලනකොට බෝධින් වහන්සේගේ. එතකොට බලන්න මේ කිනාගේ ප්‍රඥාව කවද වැඩිද? ධර්මයේ කවද තේරුම් ගනීද? ඉතින් මේ රටේ මේ අපි දැන් ධර්මය අහනවනේ. ඇයි මේක යන්නේ නැත්තේ ඔළුවට? යන්නේ නැහැ නේද ඔළුවට? මොකද මේක ගන්නෙ නෑ ඒකයි. මේ අහගෙන ඉඳලා සමහරට නිදිමත එනවා. ඒවත් බලපානවා ඇති. සමහරට වෙන කොන්දේ අමාරු. ඒවත් බලපානවා ඇති. කකුල් කැක්කුම්. ඒවත් බලපානවා. හැබැයි මේ එකක්වත් බලපාන්නේ නැති වෙන්න නම් එයාට මොකද වෙන්න ඕනේ? එයාට අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ මම මේ ධර්මයෙන් මගේ ජීවිතේ සරු කරගන්නවා. මම මේ ධර්මයෙන් මගේ ජීවිතේ සරු කරගන්නවා, සැපවත් කරගන්නවා. මගේ ජීවිතේ මම ධර්මයේ තුල ගොඩනගා ගන්නවා කියන මානසිකත්වයට තියෙනවා නම් එයා මේක අල්ලගෙන යනවා කවුරු එපා කිව්වා. අන්න ඒකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා ඒ නිසා මානවකය මේ ලෝකේ තියෙන්නේ කර්මය තමයි තමන්ගේ දේ. කර්මය තමයි දායාද කරගන්නේ. කර්මය තමයි පිළිසරණ පිහිට. කර්මය තමයි ඥාතිය. කර්මය තමයි මේ සත්වයන්ගේ උස් පහත් බව බෙදලා තියෙන්නේ. අන්න පැහැදුනා මේ මිනිස්සයා. කවුද පැහැදුනේ? සුබ. ඇයි දැන් මෙහෙම එකක් අහන්න ලැබෙන්නේ නැහනේ. මෙහෙම එකක් අහන්න ලැබෙන්නේ නැහැ. අහන්න ලැබෙන්නේ මේ එක එක ඒවානේ ලෝකේ තියෙන්නේ. දැන් මේක අහන්න ලැබිච්ච ගමන් මෙයාට තේරුණා මේ ජීවිතය ගැන මේක තමයි ඇත්ත කතාව. එතකොට මේ සුබ කියනවා ස්වාමීනි හරිම සුන්දරයි කියනවා මේ දේශනාව. මේ යටට හරවලා තිබ්බ එක උඩට හැරිවුවා වගේ කියනවා. වහලා තිබිච්ච එකක් ඇරලා පෙන්නුවා වගේ කියනවා. පාර වැරදිච්ච කෙනෙකුට මාර්ගෙ පෙන්නුවා වගේ කියනවා. කරුලේ හිටපු එක්කෙනෙකුට ලාම්පපත්තු කරලා දුන්නා වගේ කියන ලෝකෙ බලන්න. අනේක ප්‍රකාරයෙන් මේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. අන්න පැහැදුනා. ඊට පස්සේ කියනවා ඒසාහම් භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි. අනේ ස්වාමීනි මං ඔබ වහන්සේ සරණ යනවා. අන්න සරණ යෑම.
ওই විදිහට අපි සරණ ගියේ නැත්තම් අපේ සරණ පැහැදීමකින් යුතු සරණක් නැත්තම් අපිට කවදාවත් ප්‍රඥාවන්ත ශ්‍රාවකයෝ වෙලා ජීවිතේ සාර්ථක කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ පැහැදීමෙන් සරණ යන්න ඕනේ. ඊළඟට ධර්මයක් සරණ යන්න. මේකේ තියෙනවා ධම්මංච භික්ඛු සංඝච්ච. මම ධර්මයක් සරණ යනවා. මම භික්ෂු සංඝයාත් සරණ යනවා. මාව මගේ ජීවිතේ තියෙනකම්ම තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් හැටියට සලකන සේක්වා පිළිගන්නා සේක්වා කියලා ඉල්ලා හිටිනවා. දැන් බලන්න පින්වත්නි. එතකොට මේ සුබ බෞද්ධ උනේ කොයි විදිහටද? බුදුරජාණන් වහන්සේගේ දේශනාවට ඇහුම්කන් දීලා එයා තේරුම් ගත්ත මේක ඇත්ත තමයි, මේක තමයි මේ ලෝකේ තියෙන මේ උස් පහත් ભેදේ ධර්මතාවය. ඒ මොකද්ද? මේ තම තමන් කරන ලද කර්මානුරූපව තමයි යාට ඒක ලැබෙන්නේ. මට හොඳට මතකයි මේ ව්‍යාපාර ගැන මට මතක තියෙන එක තැනක් දේශනාවක අහනවා මේ සමහර බිස්නස් පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බිස්නස් පටන් ගන්නවා බලාපොරොත්තු නැති විදිහට දියුණු වෙනවා ව්‍යාපාර. ඒ මොකද කියලා අහනවා. ඒ ව්‍යාපාර පටන් අරගත්තාම බලාපොරොත්තු නැති විදිහට දියුණු වෙන්නේ එයා සංසාරේ දන් දීලා තියෙනවා. සිල්ලතුන් ගුණවතුන්ට. සිල්ලතුන් ගුණවතුන්ට අඬ ගහනවා දානෙට. සිල්ලතුන් ගුණවතුන් දානෙට වඩිනවා. වැඩි පස්සේ මොකද කරන්නේ? හොඳට ප්‍රණීතව රසමසූලු වලින් ඇති වෙන්න ඉතිරිලා යන්න දෙනවා. එතකොට මේ වළඳපු එක්කෙනා දානි අනුභව කරලා හරි ප්‍රීතියටපත් වෙනවා. ඒකේ විපාක කියනවා. යම් කිසි කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගත්තොත් සුළුවෙන් බලාගෙන ඉඳිදි මේක නැගලා යනවා කියනවා. අන්න එහෙනම් ව්‍යාපාර සාර්ථක වෙන්න සසරේ උසස් ලෙස දන් දීලා තිබීම උපකාර වෙලා තියෙනවා. ওই ව්‍යාපාරිකයෝ දන්නේ නැතුවට. ව්‍යාපාරිකයෝ හිතලා තියෙන්නේ මේගොල්ලන්ට මේ ඉබේ පහළ වෙලා කියලා. ඒ උසස් ලෙස මේ ඒක ලැබෙන්නේ එහෙමයි. මේ හවුස් පැෂන් නෝනනේ මේක හැදීම නෝනේ මහත්තයනේ. මම ඒගොල්ලන්ට කිව්වා මේ ඔයගොල්ලෝ මේ කරපු පින ඔයගොල්ලන්ට ඊළඟ ජීවිතේ ව්‍යාපාර සාර්ථක වෙන්න හේතු වෙනවා. මොකද ඒගොල්ලෝ මේ හොයාගෙන ඇවිල්ලා ස්වාමීනි ඔබ වහන්සේ මේ කරන සේවයට අපි ඔබ වහන්සේනේ මේක හදලා දෙනවා. මේ මිනිස්සුන්ට ඉන්න බණ අහන්න. ඉතින් හිතලානේ ඒගොල්ලෝ මේක කළේ. මං කෝ ඕගොල්ලන්ට මේ ව්‍යාපාර ඔයගොල්ලන්ගේ සාර්ථක වුණේ ඔයගොල්ලෝ ගිය කලින් සංසාරේ දීලා. මේ ජීවිතෙත් අන්නේ දෙනවා. ආන් ඒක තියෙන්න ඕනේ ජීවිතේ. ඊළඟට ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි සමහර ව්‍යාපාර කරනවා ලොකු දියුණුවක් නැහැ ඔහේ ජීවත් වෙන්න ඇති. ඒ මොකද කියලා. ඒ තමයි ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට දානයට ආරාධනා කරනවා. දන් දෙනවා. බඩ ඉතින් පිරුණ නපුරුණා ගන්නට තියෙනවා. දන් දෙනවා ඉතින් සාමාන්‍යයෙන් තියෙනවා. නමුත් අර කෑමෙන් බීමෙන් පිරීතිරි යන්න දානයක් නෙමෙයි. ඒ නිසා එයාටත් ලැබෙන්නේ ඔව් බංකොලොත් වෙන්නෙත් නැහැ. දියුණු වෙන්නෙත් නැහැ. එහෙම ව්‍යාපාරිකයෝ නැද්ද? සමහර ව්‍යාපාරිකයන් උන්න වේදම් කරනවා. ඔන්න ගෙවල් දොරවල් උගස් තියලා ණය ගන්නවා. ව්‍යාපාර පටන් ගන්නවා මේ සීන මාලිගා මවාගෙන. පටන් ගන්න ලක්ෂ ගණන් වේදම් කළා ව්‍යාපාර. පටන් ගත්ත තැනම කඩන් වැටෙනවා. තිබිච්ච ටිකක් නැතු වෙනවා. ස්වාමීනි මෙහෙම වෙන්නේ මොකද කියලා ඇහුවා. ශ්‍රමණ බ්‍රාහ්මණයට කියනවා ඔබ වහන්සේලාට මම දානියක් දෙන්නම්කෝ අසවල් දවසේ. ඒගොල්ලෝ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණය මොකද කරන්නේ? අසවල් දවසේ අපිට දානයක් ලැබෙයි කියලා හිතාගෙන ඉන්නවා. දාන්නේ නැහැ. ඒ කටින් කියනවා විතර. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? දානයක් නැහැ බලාපොරොත්තු සුන් වෙලා ওই තීන දෙයක් බලන්දලා ඉන්නවා. ඒක බලපාන යාට ඊළඟ ජීවිතයට හෝ මනුස්ස ලෝකයට හෝ එයා ආදායම් උපදවන මාර්ගයක් පටන් ගන්න හදපු දවසට. ඉදාට පටන් ගන්න හදනවා දියුණු වෙන්නේ නැහැ. එහෙම බලද්දී අපි කොච්චරනම් කල්පනා කරන්න ඕනේද? කොච්චර අවංක වෙන්න ඕනේද? කොච්චර මේක ඇති කරගන්න ඕනේද? ආන්නේ නිසා අපි මේක හොඳට තේරුම් ගන්න අපේ ජීවිතවලට බලපාන දේවල්. ඉතින් ඒ නිසා සාර්ථක ජීවිතයකට ඒ කියන්නේ මේ අපේ ජීවිතේ ගොඩනගා ගැනීමට මේ දේශනා බලපාන්නේ නැද්ද? බලපාන මේ හොඳ පසුබිමක් මේකේ විස්තර කරනවා. ඉතින් ඒ නිසා ඔබ හිතන්න ඔබත් එහෙනම් මේ ජීවිතය තුළ සැප ලැබෙන, යහපත ලැබෙන, සැනසෙල්ල ලැබෙන ප්‍රඥාවන්ත ජීවිතයක් පිණිස වුවමනා කරන කරුණු ඔබත් වහවහ සම්පාදනය කරගෙන, ඇති කරගෙන ඔබත් ඔබේ ජීවිතය තුළ සැපවත් ජීවිතයක් දියුණු කරගෙන
මේ උතුම් බුද්ධ ශාසනයම උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කර ගැනීමේ ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් වීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු